අයුබෝවන් සුබෝදෑසනක් වේවා කියලා අපිට ප්‍රාර්ථනා කරනවා සුන්දර ඉරිදාව ආරම්භ කරමින් මේ ඉරිදාව සුන්දර ඉරිදාවක් වන්නට නම් සුන්දර දෙයින් පිරෙන්නට ඕනේ. නමුත් රටේ තුටේ ලෝකයේ පවතින වාතාවරණයත් එක්ක එවැනි සුන්දර කාරණාම ඉදිරිපත් කරන්න බැරි වුණාට තියෙන කාරණා තුළ සුන්දර දෑ දකිමින් ඒවා සුන්දර කරගනිමින් ගමන් කරන්න අපිට පුළුවන්කම තිබෙනවා. ලෝකය සුන්දර කරන්න අපිට අපේ හිතවලට බැරි කමක් නැහැ. අපි ඒ අනුව හිතමු, ඒ අනුව කටයුතු කරමු කියන පුංචි යෝජනාවක් ඔබ හමුවේ තබමින් දවස ආරම්භ කරන්න හිතුවා මම. සතියන්තයේ උවත් මේ සතියන්ත පුවත්පත්, ජාතික පුවත්පත් සියල්ලම අපිට කලින්ම ලැබුණ නිසා මේ කෙරෙහි මුල් අවධානයක් යොමු කරන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ බොහෝ කාරණා දැනට යාවත් කාලීන වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ වෙත වැඩි නැඹුරුවක් යොමු කරන්නට ඕනේ. යාවත්කාලීන වූ තොරතුරු වෙත. ඒ අනුව ගත්තට පස්සේ දැන් මේ තියෙන ප්‍රධාන සිරස්තල තියෙන්නේ එකක් ඉරිදා ලංකාදීපේ තියෙන PCR පරීක්ෂණවල වියදම පිළිබඳව. දෛනික වියදම. ඊළඟට දිවයින ඉරිදා සංග්‍රහය ගත්තොත් තියෙන්නේ මේ ටෙස්ට් කිට් ගේමක් කියලා සිරස්තලයක් තමයි තිබෙන්නේ. ඒ ගෙන්වීමේ පිළිබඳව ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයක් පිළිබඳව. ඊට පස්සේ සතිය ගාරුණේ ප්‍රධාන සිරස්තලයේ තියෙන්නේ මේ සීනිවල අඩු කරපු රුපියල් 49 වාසිය බද්දවත් කරපු එකේ වාසිය පාරිභෝගිකයට ලැබිලා නැහැ කියන එක පිළිබඳව. මව්බිමේ ගත්තොත් තියෙන්නේ සමගි ජනබල වේගයේ 20ට මනාපය දුන්න අය ඉදිරි ක්‍රියාමාර්ගය මොකක්ද ගන්න ඒ ආදී කාරණා පිළිබඳව. මේ සියල්ල අතරේ යාවත්කාලීන වූ තොරතුරු විදියට සඳහන් කරන්නට වෙනවා. ආසාදිතයින් අතරින් මරණ 4ක් අලුතෙන්ම වාර්තා වෙනවා. සමස්ත මරණ සංඛ්‍යාව යනු ඉහළ යනවා. මේ කාරණාව එකක්. ඊළඟට ගත්තට පස්සේ හෙට සිට බස්නාහිර පළාත යලි විවෘත වේවිද, විවෘත වුණත් කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කරුණු කාරණා දැනුම්වත් විය යුතුව තිබෙනවා. ඔය සියල්ල අතර ඇමරිකාවේ ජනාධිපතිවරණයේ තීන්දුවක් ඇවිත් තිබෙනවා. ජෝ බයිඩන් ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති බවට තොරතුරු තිබෙනවා. මේ ආදී කාරණා ගණනාවක් තියෙන නිසා අපි ඒ වෙත අවධානය යොමු කරන්නට ඕනේ. කෙසේ වෙතත් අපි මුලින්ම මා කියූ කාරණාව ගත්තොත් එහෙම මරණ 4ක් පිළිබඳව ඉරාක් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා. මේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ සිව් දෙනාම පාහේ යම් යම් නිධන්ගත රෝගාබාධ වලින් පෙළුණු අය විදිහට තොරතුරු වාර්තා වෙනවා දැනට. කෙසේ හෝ වේවා ඒ අතරිනුත් මේ කොළඹට නෑකම් කියන කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ තුල ජීවත් වෙන අය තමයි වැඩි. මේ අනුව ගත්තම කියන්නේ සමස්තය ගත්තහම තවමත් වැඩි. මේ අනුව ගත්තහම අවධානය යොමු කළ යුතු කාරණාවක් බවට ඒ කාරණාව පත් වෙලා තිබෙනවා. කොළඹ නගරය ආශ්‍රිතව මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නට මොකක්ද හේතුව? ඒ කියන්නේ මරණ සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් කොළඹින්ම වාර්තා වෙන්න බලපා තිබෙන හේතු කාරණා මොනවාද කියන එක පිළිබඳව මම හිතන්නේ වඩාත් සිතා බැලිය යුතු තත්ත්වයකයි අප රටක් විදිහට ඉන්නේ. එහිදී ජනතාවගේ හැසිරීම් වල තිබෙන ගැටලු සහගත භාවයක්ද එහෙම නැත්නම් මොකද්ද මේ සඳහා තිබෙන බලපෑම? කොළඹ මහනගර සභාව තුළ මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වීමේ අඩුවක් තිබෙනවාද? එහෙම නැත්නම් තොරතුරු වසන් කිරීමක් තිබෙනවාද? ජනතාව යම් ආකාරයකින් මේ රෝගාබාධ වලින් පෙළෙන අය විශේෂයෙන් රෝග ලක්ෂණ පෙන්눔 කරද්දී ඒවා සඟවා ගැනීමක් තිබෙනවාද? මේ ආදී කාරණා වෙත වඩාත් අවධානය යොමු කළ යුතුව තිබෙන බවක් පේනවා. මොකද තවමත් අපිට යම් හැකියාවක් තිබෙනවා රටක් විදිහට මේ සිදුව තිබෙන මරණ සංඛ්‍යාව පිළිබඳව විශ්ලේෂණයක් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒක ලොකු ඉලක්කමකට ආවුතින් අවාසනාවකට එතකොට මේ තොරතුරු හොයා යාම තරම් පහසු වන්නේ නැහැ. ආසාදිතයින් පිළිබඳවත් අපිට මතකයි මුල් අවස්ථාවවලදී අපිට පුළුවන්කම තිබුණා බොහොම පැහැදිලිව විශ්ලේෂණාත්මකව මේ ආසාදිතයින් පිළිබඳව තොරතුරු වාර්තාකරණයට, ඒ තොරතුරු අප වෙත මාධ්‍යට වාර්තාකරණයට සෞඛ්‍ය අංශ වලට, ආරක්ෂක අංශ වලට බොහොම පහසුවක් තිබුණා. නමුත් මේ වන විට තත්ත්වය ගත්තොත් එහෙම දිවයිනේ නන්දෙසින් දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් වාර්තා වී තිබෙන පසුබිමක ඒ තාම දුෂ්කර කාර්යයක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් ඒ අතරේ තමයි අපි උත්සාහ කරන්නේ මේ රට විවෘත කොට තබා ගැනීම පිළිබඳව රාජ්‍ය මගින් දැන් යම් ක්‍රියාමාර්ග අරගෙනමින් තිබෙනවා. ආරක්ෂක අංශය වෙත යොමු වෙමින් තිබෙනවා. එවැනි පසුබිමක මේ පිළිබඳවත් තවදුරටත් තොරතුරු දැන කියා ගන්නටත් අප බලාපොරොත්තු වෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන් මේ තොරතුරු හරියාකාරව දැනගන්නටයි අප බලාපොරොත්තු වන්නේ. දැන් නියෝජ්‍ය පොලිස්පතිතුමන් අප සමග සිටිනවා. සුබ උදෑසනක් ඔබතුමන්ට. හෙලෝ. සුබ උදෑසනක් ඔබතුමන්ට. හෙලෝ. ඔව් සියත මේ සුන්දර ඉරිදාවට ඔබ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. සුබ උදෑසනක් නියෝජ්‍ය පොලිස්පතිතුමනි. ඔබට ඔව්
අපට එතුමාව ඇහෙනවා නමුත් යම් ආකාරයකින් මේ සොබන තත්ත්වය නම් මෙතරම් හොඳ නෑ නිෂ්පාදකතුමා. ඒ ගැන අපි අවධානය යොමු කරමු. මේ අතරේ මම එතුමන් එක්ක කතා කරගෙන යන්නම්. දැන් හෙට දිනේ සිට බස්නාහිර පළාතේ ඇඳරි නීති ඉවත් කිරීම පිළිබඳව මෙවන විට තිබෙන නවතම තත්ත්වය කුමක්ද කියලා මම ඔබෙන් මුලින්ම දැනගන්නට කැමතියි. ඔය දැන් මේ ඇඳරි නීතිය පනවන අවස්ථාවේදීත් කිව්වේ 9 වෙනිදා උදෑසන 5ට අවසන් වෙනවා කියලා. ඔව්. ඉතින් ඒ අනුව ඒක අවසන් වීමට නියමිතයි. මේ අවස්ථාව වන විට එතනින් එහාට ඇඳරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳව තීරණයක් ගෙන නැහැ. දැනට තියෙන තත්ත්වයක් ඒට උදෑසන 5 වන විට ඇඳරි නීතිය අවසන් වීමට නියමිතව තිබෙනවා. ඔව්. ඒ බස්නාහිර පළාතේ එතකොට ගම්පහ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන ආපු ඊට පෙර ඉඳලා පවත්වාගෙන ආපු ඇඳරි නීතිය එහෙම කොහොමද ඒ කටයුතු සිදු වෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිතුමනි? දැනට තියෙන කරුණු අනුව දැන් සමහර ප්‍රදේශ තියෙනවා හුදේකලා කරපු සමහර ගොඩ නැගිලි තියෙන්න පුළුවන් නැත්නම් ප්‍රදේශ තියෙන්න පුළුවන් බස්නාහිර පළාතේ. ඒ වගේ ඒවා නම් ඒ ආකාරයටම තියෙන්න වෙනවා. ඒ ප්‍රදේශවල ආසාදිතයෝ ඒ මහල් නිවාස තියෙන්න පුළුවන්, වතු තියෙන්න පුළුවන්, ඒවා ඉන්න ආසාදිතයෝ බිහිවන නිසා. නමුත් ඒ ඇරෙන්න දැනට තියෙන තත්ත්වය අනුව අනිත් ප්‍රදේශවල ඇදින්නේදී වස්තුමට නිමිතව තිබෙනවා. ඔව්. හුදේකලා කරපු නැත්නම් අයිසොලේට් කරපු වෙන් කරපු ස්ථාන ඇරෙන්න. හොඳයි. ඒ අතරේ විශේෂයෙන් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ආශ්‍රිතව මියයාම් ගණනාවක්ම වාර්තා වෙන නිසා මේ මියගිය පිරිස අතර වැඩි දෙනෙක් සිටීමත් එක්ක ඒ වෙත විශේෂ අවධානයක් යොමු වෙලා තිබෙනවා. ඒ නිසා මේ විශේෂයෙන්ම මහල් නිවාසවල ජීවත් වෙන ජනතාවගේම සංචාරන සීමා කිරීම පිළිබඳව දැඩි ලෙස කතා බහට ලක් වෙනවා. ඇඳරි නීති ඉවත් කිරීමත් එක්ක මේ තත්ත්වය පවත්වාගෙන යාමට, ඒ කියන්නේ සංචාරන සීමා හැකිතාක් පවත්වාගෙන යාම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද? ඔව්, ඇත්තටම දැන් අපි මහල් නිවාස ගත්තත් මහල් නිවාසවල සමහර වෙලාවට එකට කට්ටිය ගොඩක් එකම ළඟින් ඉන්නවා. ඉතින් ඕකම තමයි වෙන්නේ. සාමාන්‍ය අපි නගරේ වෙන පොදු ප්‍රවාහන සේවයක බැලුවත් ওই තත්ත්වය තියෙන්නේ. සුපර් මාකට් එකක බැලුවත් ওই තත්ත්වය තියෙන්නේ. දුම්රියේ බැලුවත් ওই තත්ත්වය තියෙන්නේ. ඉතින් මේකට එකම පිළියම තමයි මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය ක්‍රම 3 අනුගමනය කිරීම. ඒ තමයි මුහුණු ආවරණ පැළඳීම, දුරස්ථභාවයේ තබා ගැනීම, ඒ වගේම අත්පිරිසිදු කර ගැනීම. ඉතින් අපි මහල් නිවාස ආශ්‍රිතව, වතු ආශ්‍රිතව විතරක් නෙමෙයි ඕනෑම ස්ථානයකදී මේ සිරිත් තුනට අනුගතව කටයුතු කිරීම ඉදිරියේදී තව අවුරුදු 1කමාරක් විතර කාලයක් කරන්න වෙනවා. ඒකට තමයි කියන්නේ නව සාමාන්‍යකරණ ජීවන රටාව කියලා ලෝකයේ දැන් අලුතෙන්ම ඇති වෙලා තියෙන සිද්ධාන්තය. ඉතින් කොවිඩ් එක්ක ජීවත් වෙන්න වෙනවා කොයිත් හදාගන්නේ නැතුව, ඒ වගේම තව කෙනෙකුට කොයිත් බෝ කරන්නේත් නැතුව. මේකට අනුගත වෙන්න නම් මේ නිර්ණායක හැමතැනකම අනුගමනය කිරීම අනිවාර්ය වෙනවා. ඔව්. මේ ඔබතුමා කිව්වත් වගේ නිව් නෝමල් නව සාමාන්‍යකරණයට යොමු වීම සඳහා ඊට පෙර සිදු වෙනවා අපිට මේ වන විට නිරෝධානයට ලක් කරලා ඉන්න. විශේෂයෙන් නිවෙස් ගත නිරෝධානයට ලක් කරලා ඉන්න පිරිස පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන්නටත් මේ ඇඳරි නීති තත්ත්වයන් ඉවත් කිරීමත් එක්කම පැන නගින තවත් කාරණාවක් තමයි මේකත් විශේෂයෙන්ම කොහොමද ඒ අය නිවෙස් තුල ස්වයං නිරෝධානයට ලක් කරනවා කියන කාරණාව තහවුරු කරගන්නේ? ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙල කුමක්ද? ඔය කිතා හොඳ ප්‍රශ්නයක්. දැන් මේ වන විට 90000කට ආසන්න පිරිසක් නිරෝධායනය වෙනවා. එකෙන් පළමු පෙළ ආශ්‍රිතයෝ ඉන්නවා, දෙවෙනි පෙළ ආශ්‍රිතයෝ ඉන්නවා. ඒ කියන්නේ ආසාදිත රෝගියාට ළඟින් හිටපු අය පළමු පෙළ ආශ්‍රිතයෝ, ඊට පසු අයත් ඉන්නවා. දැන් මේ ආකාරයට විවිධ ප්‍රදේශවල නිරෝධායනය වෙනවා. මේකට තියෙන සැලැස්ම තමයි නිරෝධායනයට ලක් වෙන්න කියලා නියම කරන්නේ සෞඛ්‍ය බලධාරීන්. සමහරලාවට MOH ඒ සෞඛ්‍ය අංශය තමයි කරන්නේ දැන්වීම. ඊට පස්සේ පොලිසියුත් තව දැන්වීමක් කරනවා. දැන් මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන්, ඒ වගේම අපි සමහර පළාත් පාලන ආයතනවල සහායකයක් ගන්න බලාපොරොත්තු වෙලා තිනවා. නිරන්තර අධීක්ෂණයකට ලක් වෙනවා. කවුරු හරි කෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කරලා ගෙදර බෝඩ් එකක් ගහලා තියෙන අය, දැල්වීමක් ගහලා තියෙන අය, පිටියහරි දොරේ හරි කුමන හේතුවක් නිසාවත් එතනින් පිටතට යන්න බෑ. ඒ වගේම එවැනි නිවසකට ඒ අයගේ ඥාතීන්ට වෙනත් අයට ඇතුළු වෙන්නත් බෑ. ඒ අය එහෙම ඇතුළු වුණොත් වරදක් වෙනවා. ඒ වගේම පිටව ගියත් වරදක් වෙනවා. ඉතින් මේ සඳහා පොලිසියත්, සෞඛ්‍ය නිලධාරීනුත්, ඒ වගේම පොලිසිය විශේෂ කණ්ඩායම් රැසක් බස්නාහිර පළාතේ පත් කරලා තියෙනවා. නිරන්තර අධීක්ෂණයක් සිදු කරන්න
දවල් කාලේ වගේම රාත්‍රී කාලේ. අතන දැන් වෙන රටවල් වල වගේ නම් එහෙම අධීක්ෂණ කරන්නේ නැහැ. මොකද ඒ රටේ ජනතාව ඒවට අනුගත වෙලා 100%ක්ම කටයුතු කරනවා. සිංගප්පූරුවේ වගේ රටක යම් කිසි අවස්ථාවකදී එහෙම එළියට ගියොත් ඒ දඩ මුදල ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 7ක් විතර වෙනවා. දඩ මුදලකුත් නියම කරනවා. නමුත් අපේ රටේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ නිරෝධායනයේ ලක්කලාට නිවසේ ඉඳලම ඔවුන් පිටතට යන්න පුරුදු වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් හොදට ඉන්නවා. නමුත් සුළුතරයක්. ඉතින් ඒ නිසා මේක තදින්ම මේ නීතිය ක්‍රියාත්මක කරනවා. යම් කිසි කෙනෙක් එහෙම ගියොත් ඔහු වරදක් කරනවා නිරෝධායන ආඥාපනතයට. දැන් මේ නිවෙස් නිරෝධායනයට ලක් කරගෙන ඉන්න පුද්ගලයන්ට තිබෙන ආහාර පාන ඇතුළු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එහි තිබෙන ගැටලු අඩුපාඩු තිබෙනවා නම් ඒවා සපුරා ගැනීම සඳහා වුන් කුමක්ද කළ යුතුයි? කොහොමද සිදු වෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිතුමනි? දැන් කවුරු හරි කෙනෙක් නිරෝධායන නියෝගයකට යටත්ව නිරෝධායනය වෙනවා නම් එවැනි පවුලකට රුපියල් 10000ක් දින 14 කාලය සඳහා 10000ක වියලි ආහාර ලබා දීමට රජය තීරණය කළා තියෙනවා. එය ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරී ඒ අය මගින් ලැබෙනවා. ඊට අමතරව ඒ නිවසේ මම කිව්වා අර පොලිසියෙනුත් දැන්වීමක් කලවනවා කියලා. ඒ දැන්වීමේ සඳහන් වෙනවා වෙනත් හදිසි අවශ්‍යතාවයකට සම්බන්ධ කරගත යුතු සම්බන්ධ කරගත හැකි අයගේ නාම ලේඛනයක් දුරකථන අංක සහිතව ප්‍රදේශීය පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රාදේශීය ලේකම්වරයා ග්‍රාම නිලධාරී MOH PHI මේ අයගේ සඳහන් වෙනවා. එතකොට ඒ දුරකථන අංකයට කතා කරාම ඔවුන්ගේ නියෝජිතේ කතා කරනවා. එතකොට දැන් ගෙදෙට්ට ආහාර ද්‍රව්‍ය 10000ක් සැපේනවා. ඊට අමතර ප්‍රශ්නයක් තියෙනවා නම් ඖෂධ හරි වෙනත් සංකූලතාවයක් මේ රෝග ලක්ෂණ මතුවීමක් ඒ ආකාරයට කටයුතු කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි දැනට තියෙන යාන්ත්‍රණය. ඔව්. ඒ අතර දිවයින ඉරිදා සංක්‍රාන්ත පුවත්පතේ සඳහන් වෙනවා නිරෝධායන නීති හෙට සිට දැඩි වෙයි. දැන් මේ හෙට සිට තිබෙන සුවිශේෂතාවයන් තිබෙනවාද? පවත්වාගෙන ආපු අපි නීති රීති වලට අමතර කාරණා හෝ ඒවා වෙනම විශේෂ තත්වයකින් ක්‍රියාත්මක වීමක් පිළිබඳව ජනතාව දැනුවත් කරන්නට ඔබතුමාට තිබෙනවාද? ඔව් දැන් අපි ගත්තොත් හෙට සඳුදානේ දැන් බස්නාහිර පළාතේ තැඳින් නීතිය ඉවත් වෙන්න නියමිතව තිබෙන දැන් අපේ තියෙන ප්‍රධානම ආර්ථික තත්ත්වයන් මධ්‍යස්ථාන බැංකු මේ ඔක්කොම තියෙන බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ ආශ්‍රිත වැඩිපුර. එතකොට දැන් ඇදිරි නීතිය ඉවත් වෙන්න නියමිතයි. ඇදිරි නීතිය ඉවත් වුණොත් සාමාන්‍ය තත්ත්වයට යටතේ රට පවත්වාගෙන යන්න ඕනේ. මේ රට පවත්වාගෙන යනවා වගේම කොවිඩ් ආසාදිතව බිහි නොවෙන්න ඕනේ. මේකට අනුගත වෙලා කොහොමද රට පවත්වාගෙන යන්නේ? කර්මාන්තශාලා ඇරලා තියෙනවා, කාර්යාලය ඇරලා තියෙනවා, සුපර් මාකට් ඇරලා තියෙනවා සාමාන්‍ය. එතකොට මේ පවත්වාගෙන යන්න නම් හැම කෙනෙක්ම දැන් අපි 99%ක්ම නීතිය පිළිපද්දත් මදි මේ සෞඛ්‍ය සිරිත් 100%ක්ම පිළිපදින්න ඕනේ. එක්කෙනෙක් පිළිපදින පැත්තොත් එයාගෙන් බෝ වෙන්න පුළුවන්. ඒ නිසා නිරෝධායන රීතිය යටතේ තියෙන පළවෙනි දේ තමයි දුරස්ථභාවය. ඒ වගේම දුරස්ථභා නොගැනීම මේ නීති හෙට ඉඳලා ඉතාම තදින් ක්‍රියාත්මක කරනවා. ඊළඟ එක තමයි යම් කාර්යාලයකට ඇතුළු වෙන්න සබන් දාලා අත්හොදා ගන්න ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඇතුළත ඒ ඉන්න අය මීටරයක නැත්නම් මීටර 1.5ක දුර ප්‍රමාණයක් තියෙන පරිදි ඉන්න විදිහට තමයි ඇතුල් කරගන්න ඕනේ. සුපර් මාකට් එකකට හරි කාර්යාලයකට හරි ඕනෑම ආයතනයකට ඒ අය ඉතිරි අය එළියෙන් තියන්න වැඩ පිළිවෙලක් තියෙනවද? ඔබ දන්නවා මේ රෝගෙට ඉස්සෙල්ලා එහෙම සුපර් මාකට් එකකට හරි මහජන සේවා සපයන ආයතනයකට ඇතුළු වෙන්න පුළුවන් යන ඔක්කොම කට්ටියට. ඇතුළේ හිර වෙවි බඩු මුට්ටු තෝරන්න පුළුවන් ගන්න පුළුවන්. දැන් එහෙම බෑ. ඒවට ඒ ආයතන ප්‍රධාන ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ. ඒගොල්ලන්ට බැලූ බැලමට පේනවා දැන් ඇති කියලා. ඉතුරු කට්ටිය එළිය නවත්තලා තියන්න ඕනේ. අර කට්ටිය එළිය තියනකම්. ඉතින් මෙන්න මේ වගේ කාර්යාලයකත් එහෙමයි, කර්මාන්තශාලාවකත් එහෙමයි. මේවා කරේ නැත්නම් නිරෝධායන රීතියට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ මේ කාර්යාල වගේ දේවල් වලට කර්මාන්තශාලාවල එනකොට ඒ සේවකයෝ පිළිබඳ ලේඛන හැම වෙලෙම යථාවත් කරලා පාත්වගෙන යන්න ඕනේ. මේ යන අය ගැන විස්තර. ඉතින් මේවා අනිවාර්ය වෙනවා නිරෝධායන රීතියට. ඒවට පටහැනිව කටයුතු කරනවා නම් නීති ක්‍රියාත්මක කරන්න වෙනවා. ඉතින් අපි මේ හැම වෙලෙම දඩ ගහනවා, නීති ක්‍රියාත්මක කරනවා, අත්පදංගොට ගන්නවා. මේවා මේ මතුරනවා වගේ කියන්නේ ජනතාවත් එක්ක තරහකට නෙමෙයි. මේ රෝගය වළක්වගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට ලබන 2022 මාර්තු අප්‍රේල් වෙනකල් මේ රෝගයේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ තව අවුරුදු එකමාරක්. ඉතින් කොවිඩ් එක ජීවත් වෙන්න නම්
මේවට අනිවාර්යයෙන්ම අනුගත වෙලා කොවිඩ් පරාජය කරලා යම් කිසි කෙනෙකුට රෝගය හැදෙන්නේ නැතුව තව කාටවත් හදන්නේ නැතුව යන්න නම් මේ සිරිත් අනිවාර්යයෙන්ම 100%ක්ම අනුගමනය කරන්න ඕනේ හැම කෙනෙක්. හොඳයි. එතන අපි අවසාන වශයෙන් ඔබෙන් විමසන කාරණාව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මැතිතුමනි මේ පත්තරවලත් මේ සම්බන්ධව වාර්තා දකින්න පුළුවන්. ඍජුවම ඔබට සම්බන්ධ නොවුනාට මේ පිළිබඳව යම් පැමිණිල්ලක් තියෙනවද කියන එකයි මම ඔබෙන් අහන්නේ. ආందోලනයේ තුඩු දුන්නු කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා මේ ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල ගෙන්වීම පිළිබඳව ඇන්ටිජන් ටෙස්ට් කිට් ගෙන්වීම පිළිබඳ කාරණාව. ඒ සම්බන්ධව මාධ්‍ය වෙත තොරතුරු වාර්තා කිරීම මේ ගැටලුකාරී තත්ත්වයන් පෙන්වා දීමක් යම් අංශ සංවිධාන වලින් සිදු කරනවා. නමුත් පොලිසියට යම් පැමිණිලි කිරීමක් තිබෙනවද මේ ගෙන්වීමේ ක්‍රියාවලියේ විධිමත්භාවයක් නැහැ හෝ විනිවිද භාවයක් නැහැ කියන කාරණාව පිළිබඳව? ඔයක මට එල්ලෙම කියන්න බෑ මාත් ඔක මාධ්‍යෙන් දැක්කා. නමුත් මට ඒක හොයලා බලලා තමයි සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. දැනට ඍජුව මට ඒකට උත්තරයක් දෙන්න බෑ. පොලිසියට පැමිණිල්ලක් හෝ සමහර වෙලාවට ඊමේල් එකක් නැත්තම් ප්‍රශ්නයක් වගේ එකක් ඇවිල්ලා තියෙනවද දන්නේ නැහැ. ඍජුවම නම් පැමිණිල්ලක් ආපු බවක් මට වාර්තා වුණේ නැහැ. ඒක වෙනස් මම ඒක හොයලා බලලා දෙන්නම්. හොඳයි. ස්තුතියි ඔබතුමන්ට වැදගත් කාරණා ගණනාවක් ඔබෙන් දැනුම්වත් වන්නට අපට ලැබුණා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා බයි ලෙස අප සම්බන්ධ කරගත්තේ. නැවතත් ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට. අපි ඒ ආකාරයෙන් එතුමාව සම්බන්ධ කරගෙන කාරණා කීපයක් අවබෝධ කරගත්තා. මේදී වැදගත්ම කරුණක් තමයි කියවුණු නව සාමාන්‍යකරණය නිව් නෝමල් තත්ත්වයට අපි පත්වන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි සෑම විටම දැනුවත්ව කටයුතු කිරීමේ වැදගත්කම. මේක තමයි චීනය විශේෂයෙන්ම යම් පාලනයක් ඇති කරගත්තා නම් ලෝකයේ බොහෝ මාධ්‍ය බොහෝ දෙනා අනාවරණ කරන ආකාරයට මේ නිව් නෝමල් තත්ත්වයට ඉතාම ඉක්මනින් අනුගත වීම තුළ චීන ජනතාවට හැකියාව ලැබුණා කියන එක මේ තත්ත්වයෙන් යම් ආකාරයක මිදෙන්න ගොඩ එන්න ඔවුන්ට පුළුවන් කමක් තිබුණා කියන එක. ඒ නිසා වසරක් එකහමාරක් දෙකක් කියන්න බෑ. කාලය කොතරම්ද කියන එක අපිට නිශ්චිතව කියන්නට බැරි වුණාට දිගටම අපේ සාමාන්‍ය ජීවන රටාව මේ ජීවන රටාව බවට පත් කරගත්තොතින් අපට නියෝජ්‍ය පොලිස්පතිතුමාත් සඳහන් කරපු ආකාරයට මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන්. මමනේ තව එක්කෙනයිනේ කියලා හිත මේ කටයුතු නීති රීති කැඩීම කළොත් ඒ එක්කෙනාට පුළුවන් රටක් වෙනස් කරන්න රටක් විනාශ කරන්න. ඒ නිසා අපි හැමෝම අමාරුවේ වැටෙනවද නැද්ද කියන එක අප හැමෝම අතේ තිබෙන කාරණාවක් කියන එකයි නැවත නැවතත් අවධාරණය කරන්න තිබෙන. අවසාන වශයෙන් අජිත් රෝහණ මහතාගෙන් මම ප්‍රශ්න කළ කාරණාව බවට පත්වුණු මේ පැමිණිල්ලක් තිබෙනවද කියලා අහපු කොරෝනා ටෙස්ට් කිට් ගේමක් ලෝක සෞඛ්‍ය ලෝකයන් නොදන්නා ඕඩරය ආවේ ඉහළින්ලු කියන වාර්තාවට අපි අවධානය මේ අතර යොමු කරනවා. දිවයින ඉරිදා සංග්‍රහයේ වාර්තා කොට තිබෙනවා මෙන්න මෙහෙම COVID-19 වෛරස් රෝග ආසාදනය වී ඇතිදයි කියා ක්ෂේත්‍ර පරීක්ෂාකදී ශනිකව හඳුනා ගැනීමට හැකි ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල එහෙම නැත්නම් ඇන්ටිජන් ටෙස්ට් කිට් ලක්ෂ 5ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවට ලබා දීමට එකගව තිබියදී කඩිනමින් තවත් කට්ටල ලක්ෂයක් ගෙන්වීම පිළිබඳව තමයි ගැටලු මතුවලා තියෙන්නේ. පෞද්ගලික අංශයෙන් මේවා මිලදී ගැනීමට ඖෂධ නිෂ්පාදන සැපීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ පියවර ගැනීම සැක සහිතයි කියලා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනාවක් නගනවා. මෙන්න ඒ කාරණාව පුවත්පත් වාර්තා කොට තිබෙන ආකාරය විශේෂයෙන් දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කොට තිබෙන ආකාරය තමයි අපිට මෙලෙස දකින්නට ලැබෙන්නේ. මේ සඳහා අවස්ථාව නිසි ක්‍රමවේද වලින් බැහැරව යම් කිසි පෞද්ගලික ආයතනයකට මාධ්‍යයට සම්බන්ධකම් කියන ආයතනයකට ලබා දුන් බවට තමයි දැඩි ලෙස චෝදනාව තිබෙන්නේ. මේකයි මෙහි තිබෙන ගැටලුකාරී තත්ත්වය බවට පත් වෙලා තියෙන්නේ. අපි උත්සාහ කරනවා අද දවස ඇතුළත මේ පිළිබඳව අදාළ වගකීම් යුතු අංශ වලින් මීට වඩා යම් පැහැදිලි කිරීමක් කරගන්නට මොකද්ද මේ ඇති වෙලා තියෙන තත්ත්වය කියන එක ඔවුන්ගේ මතය පිළිබඳව දැනුවත් වන්නටත්. ඒ අතරේදී අපි බලමු පුවත්පත්වල තිබෙන එක් වාර්තා පිළිබඳව අවධානය යොමු කරලා ලංකාදීප ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලය අද දිනක PCR පරීක්ෂණ වියදම කෝටි 6යි. මාසික වියදම කෝටි 180යි. දිනකට PCR පරීක්ෂණවල රසායනාගාර කටයුතු සඳහා පමණක් රුපියල් කෝටි 6ක මුදලක් වැය වෙන බවට ගණන් බලා ඇත. මේ මුදල මාසිකට රුපියල් කෝටි 180ක් විදියට තමයි සඳහන් කරන්නේ ඉරිදා ලංකාදීපේ නම්. මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අස්සෙල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ PCR පරීක්ෂණවල රසායනාගාර කටයුතු සඳහා එක් අයෙකුට රුපියල් 6000ක් වගේන් මෙම මුදල වැය වන බවයි. ඒත් රසායනාගාර බලධාරීන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ඇතුළු අනෙකුත් වියදම් ඊට ඇතුළත් නොවන බවත් ඔහු තවදුරටත් අවධාරණය කරනවා. මම මේ විස්තරේම කියවන්න හේතු වුණේ
කොතරම් මුදලක් රටේ ජනතාවගේ මුදල් වලින් නැත්නම් මේ සඳහා ලැබෙන ආධාර ප්‍රදාන වලින් අපිට වැය කරන්නට සිදු වෙලා තිබෙනවාද කියන එක මේ පරීක්ෂා කිරීම සඳහා PCR පරීක්ෂණ කිරීම සඳහා පමණක්. එතකොට මේ තත්වයක් එක්ක අපි මේ පුළුවන් තරම් ප්‍රවේශ සම්බන්ධට ඉතා නොගත්තෝතින් කටයුතු නොකළොතින් ඇතිවන තත්වයක් මේ කෙතරම් මුදලක් වියදම් කරන්නට වෙනවාද කියන එක හිතද්දි මම හිතන්නේ මාසයකට කෝටි 180ක් කියන්නේ රටේ සංවර්ධනයේට ජනතාවගේ ජීවිත නගා සිටුවන්න සුබ සාධන කටයුතු කරන්න මොනතරම් හොඳින් වියදම් කරන්න පුළුවන් මුදලක්ද මේ අපිට වියදම් කරන්න වෙලා තියෙන්නේ නොසිතු නොපැතු අනපේක්ෂිත කාරණාවක් වෙනුවෙන්. ඉතින් ඒ නිසා මේ තත්ත්වය පාලනය කර ගැනීමට සෑම දෙනාගේම සහයෝගය ලැබීම අතිශය වැදගත් බව මේ සිරස්තල කියවීමේදී පෙනී යනවා. ඒ වගේම තමයි රජය මගින් මේ දරන්නට වෙලා තිබෙන වියදම් මෙලෙස ප්‍රකාශයට පත්වද්දී එක පැත්තකින් ප්‍රශ්න කිරීමුත් තිබෙනවා. ඒකත් අපි සඳහන් කරන්නට ඕනේ මේ කොවිඩ් පාලනය සඳහා ලැබුණු අරමුදල් වලට මොනවද වෙලා තියෙන්නේ කියන එක විශේෂයෙන් විපක්ෂයේ ප්‍රශ්න කරනවා පහුගිය දිනවල. ඇතැම් අය ප්‍රශ්න කරනවා පහුගිය දිනවල අපට දකින්නට ලැබිච්ච තත්ත්වයක්. ඒට යම් පිළිතුරක් විදිහටත් වන්නට ඕනේ මේ ආකාරයෙන් වාර්තා කළ තියෙන හැබැයි අපි දැනගත්තු ආකාරයට විශාල මුදලක් ආධාර විදිහට ලැබී තිබෙන බවත් කියවෙනවා මේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සඳහා ශ්‍රී ලංකාව තුළ කොවිඩ් පාලනය කිරීම සඳහා. එහෙම තිබෙද්දී තමයි දිනක PCR පරීක්ෂණ වේදම කෝටි 6යි. එතකොට මේ අතරේ තවදුරටත් මේ PCR සංඛ්‍යාව වැඩි කළ යුතුයි කියන එක තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහෙම අවධාරණය කරන්නේ. මෙතනදී වැදගත් වෙන්නේ ඇත්තටම මේ වැයවන මුදලටත් වඩා රට නිරෝගී කර ගැනීම සහ රටේ ජනතාව නිරෝගී ජනතාවක් බවට සහතික කර ගැනීමත් රෝගීන් හඳුනා ගැනීමත් ඒ ආසාදිතයින් වෙනම හඳුනාගෙන වහාම ප්‍රතිකාර සඳහා යොමු කිරීම සහ නිරෝධාන ක්‍රියාවලිය සඳහා යොමු කිරීම තමයි මෙහිදී වැදගත් කාරණා. මොකද එහෙම නොවුනොත් මේ රුපියල් 6000 එක් පුද්ගලයෙකුට වැය වෙන අනිකුත් වියදම් හැරුණාම වැය වෙන 6000න් අපි කතා කරත් මේ 6000ට වඩා ඉන් සිදුවන අනතුර බරපතලයි සහ ඉන් සිදුවන විපාකය බරපතලයි ප්‍රතිඵලය බරපතලයි. ඒ නිසා තමයි ඒ මුදලට අවධානය යොමු කරනවාට වඩා කීයක් වියදම් කළා අපි සමහර අපේ ගෙදර දොර වියදම් වලදී අපි කරන සමහර දේවල් තියෙන කීයක් ගියත් කමක් නැහැ කියලා. ඇත්තටම සමහර වෙලාවට අපිට හිතෙනවා රටේ ජනතාවගේ පැත්තෙන් හිතුවත් සමහර අවස්ථාවන්හිදී අපි අනවශ්‍ය කාරණා වෙත බොහෝ වෙලාවට අනන්තවත් මුදල් වියපැහැදම් කරාට කිසිදු ලෝභකමකින් සොයා බැලීමකින් තොරව මේ වගේ වෙලාවක මුඛාවරණයක් ගන්න නිසි ආකාරයේ මුඛාවරණයක් ගන්න එහෙම නැත්නම් මේ පිළිබඳව හරි සැනිටයිසර් එකක් ගන්න දෑත් පිරිසිදු කරගන්න එහෙම නැත්නම් ආයතන වශයෙන් ගත්තොත් පිරිසිදුකාරක ද්‍රව්‍ය හැම තැනකම තබලා ආයතනයට ඇතුල් වෙන පරිසරයේ ඉඳලා විෂ බීජ හරණ ක්‍රියාවලිය සිදු කරන්න මේවා සඳහා යන වියදම ගැන මං හිතන්නේ ලතවෙවි සිතා ඉන්නකොට යම් ආකාරයක ආසාදිතේ ආයතනයක් තුල මේ බිහි වුණොත් එහෙම නැත්නම් නිවස තුල යම් ආයක ආසාදිතෙක් බවට පත් වුණොත් එයට වන්දි ගෙවන්න වීමේදී බීට වඩා බරපතල ලෙස මුදල් උනත් වියපැහැදම් වන්නට පුළුවන්. ඒකට වන්දිය ගෙවන්න වෙන්නේ තව බොහෝ දෙනෙකුටත් වන්නට පුළුවන්. ඒ නිසායි අපි විශේෂයෙන් අවධාරණය කරන්නේ මේ මුදල ගැන හිතනවාට වඩා වැදගත් වෙනවා කියන එක මේ වෙලාවේ රට තමන්ගේ ආයතනයේ පවුල මේ සියලු දේ ගැන හිතලා කටයුතු කිරීම. PCR ප්‍රතිඵල එනතුරු පෑලියගොඩ පොකුරේ 60000ක් ගෙවල් වල කියලත් සඳහන් වෙනවා. අපි ඒකයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් විමසා සිටියෙත් මේ නිවෙස් තුල නිරෝධායනය වන අය පිළිබඳව කටයුතු කරන ආකාරය කුමන ආකාරයේද? මොකද දැන් මේ බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් එක්ක මේ අයත් මහමගට එන්න පුළුවන්. මේ අයත් කඩසාප්පු වලට එන්න පුළුවන්. එයාගේ අවශ්‍යතා සපුරා ගන්න තිබෙන වැඩපිළිවෙල මොකද්ද? මේ ගැනත් අපි දැනුම්වත් වන්නට ඕනේ. අපි උත්සාහ කරනවා මේ බස්නාහිර පළාත නියෝජනය වන පරිදි කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා වැනි වගකිව යුතු චරිතයක් සම්බන්ධ කරගෙන මේ පිළිබඳව වගකිව යුතු තනතුරක් දරන අයට පුළුවන්කම තිබෙනවා පැහැදිලි කිරීම කරන්න. ඒ සඳහාත් අපේ උත්සාහයක් තිබෙනවා. තවත් කාරණා ගණනාවක් තිබුණාට අපි විරාමයක් ලබා ගත යුතු නිසා කෙටි විරාමයකින් පසු යලි මුණ ගැසෙමු. අපි විරාමයෙන් පසු යලිත් අවධානය යොමු කරනවා කාරණා කිහිපයකින් සතියාගාරුණ පුවත්පතේ අපිට දකින්න පුළුවන් ගාමන්ට් 1900ක PCR කර රෝගීන් 1632ක් සොයාගෙන වැඩිම රෝගීන් ගන්න ගම්පහෙන් 1900ක් PCR කරලා රෝගීන් 1632ක් සොයාගෙන මේක තමයි මෙතනදී වඩාත් සැලකිල්ලට යොමු කළ යුතු කාරණා බවට පත් වෙන්නේ. එතකොට ආසාදිතයෝ නොවි හිටියයි කියලා සලකන්න පුළුවන්කම තිබෙන්නේ 300කටත් අඩු සංඛ්‍යාවක්.
මෙතන ඊටාම සුවිශේෂ තත්ත්වයක්. ඒ වගේම හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ආයතනයකත් 150කට ආසන්න ප්‍රමාණයක් මේ වෙලාවේ වන විට ආසාදිතව විදියට හඳුනාගෙන තිබෙනවා. මේ විදියට ගත්තහම අර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේමත් සඳහන් කරන ආකාරයට අණු පොකුරු කීපයක්ම රට තුළ තැන් කිහිපයක නිර්මාණය වෙමින් තිබෙන පසුබිමකයි අප ගත කරමින් සිටින්නේ. ඒ නිසායි අපේ යලියලිත් පුන පුනා මේ කාරණාව මතු කරන්නේ. හැම විටම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඒ අනුව කටයුතු කිරීමත් දුරස්ත භාවයේ මේ ආදී කාරණා පවත්වාගෙන මේ වැදගත්කමත් අපේ හැම විටම සැලකිය යුතුයි කියන එක පිළිබඳව. ඒ අතරේ අපි අර මුලින් සඳහන් කළ පරිද්දෙන්ම දැන් හෙට සිට බස්නාහිර පළාතේ ඇඳරි නීති ඉවත් කිරීම පිළිබඳව තමයි දැනට සූදානම තිබෙන්නේ. ඒ අනුව ගත්තහම ඒ දිස්ත්‍රික්කවල කටයුතු කෙරෙන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳ දැනුවත් වීමත් වැදගත්. මෙහිදී අපිට තිබෙන කාල වේලාවත් එක්ක දිස්ත්‍රික් තුනේම දිස්ත්‍රික් ලේකම්වරුන් සම්බන්ධ කරගෙන මෙනත දිසාපාතිවරු සම්බන්ධ කරගෙන කතා කරන්නට වෙලාවක් නැති වුණත් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ වන නිසා කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මේ මොහොතේ අප සම්බන්ධ කරගන්නට අප නිෂ්පාදක කණ්ඩායම සමත් වෙලා තිබෙනවා. ප්‍රදීප් යසරත්න මැතිතුමන් ආයුබෝවන් සුබෝදෑසනක් ඔබතුමාන්ට. ආයුබෝවන් සුබෝදෑසනක්. මේ වෙලාවේ ඔබ ඊටාම කාර්යබහුල බව අපි දන්නවා. ඊටාම සුවිශේෂ කාර්යභාරයක් ඔබට පැවරී තිබෙනවා. ඒ වගේම අදුටු කාරණාවක් තමයි දිස්ත්‍රික්කයේ වගකීම පැවරෙන්නේ දිස්ත්‍රික් ලේකම්වරයාට, දිසාපතිවරයාට කියන එක පිළිබඳව සඳහන් වුණා. ඒ අනුව මා කැමති දැනගන්න මොන වගේ කාර්යභාරයක්ද මේ වර්තමානයේ පවතින තත්ත්වයක් එක්ක ඔබට පැවරී තිබෙන්නේ? ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ශ්වේත ටීවී එකට අපිට මොකද නිරන්තරයෙන් අපිට මාධ්‍ය වලින් ජනතාව දැනුවත් කිරීමට ලබා දෙන අවස්ථාව පිළිබඳව කොළඹ දිස්ත්‍රික්කයේ අපි කවුරුත් දන්නවා දැන් මේ වෙනකොට දින 10කට වඩා අධික කාලයක් නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක වුණා බස්නාහිර පළාතත් සමග. මේ කාල සීමාව තුළදී අපිට වගකීම් රැසක් රජය මගින් පැවරුවා විශේෂයෙන්ම ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ටික ඒ වගේම නිරෝධායනය කරන පවුල් සඳහා වන රජය මගින් ලබා දෙන රුපියල් 10000ක වන ඒ ආහාර සලා කියලා ලබා දීම ඊට පස්සේ රුපියල් 5000 ජීවනෝපාය අහිමි වූ ජනතාව සඳහා පුද්ගලයන් සඳහා ඒක ලබා දීම. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තාම මෙතනදී මේ සියල්ලම වැඩිම වශයෙන් තියෙන දිස්ත්‍රික්කය. ඒක ලක්ෂ 24ක ජනතාවක් පවුල් 557000ක ජනතාවක් රැකබලා ගැනීමේ වගකීම ප්‍රාදේශීය කමුන්ට දිස්ත්‍රික්කයේ අපිට ආරක්ෂක අංශයේ ඒ වගේම සෞඛ්‍ය බලධාරී අපි සියලු දෙනාම කොළඹ දිස්ත්‍රික්කයේ කණ්ඩායමක් හැඳින්වීම වශයෙන් කටයුතු කිරීම තුළ මේ බොහෝ දේවල් අපිට ඉතාමත්ම හොඳින් කළමනාකරණය කර ගන්නට ලැබිලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් අපිට මේ වෙනකොට ඊයේ රාත්‍රී වෙනකොට නිරෝධායනය කරන ලද පවුල් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් 7800කට වඩා අධික ප්‍රමාණයක් ඉන්නවා. මේ 7265කට පමණ ඊයේ සවස් වන විට අපි රාජ්‍ය මගින් ලබා දෙන රුපියල් 10000ට අදාළ ඒ ආහාර සලාකය ලබා දීමට අපි සමත් වෙලා තිනවා. අපේ ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාමීණ දළු විශේෂම පොලිස් දෙපාර්තමේන්තුවට නොමැද සහයෝගය ලැබෙනවා. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ සියලු දෙනාම එකතු වෙයි. ඒ වගේම අපි රුපියල් 5000 ජීවනෝපාය අහිමි පුද්ගලයන් සඳහා ඒ ලබා දීමත් අපි පෙරේදා සිට ආරම්භ කරා. ඒකත් ඉතාමත් හොඳින් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපය තුළදී රුපියල් 5000 දීමනවා. රුපියල් 5000 දීමනවා කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් 4,35,000කට අධික ප්‍රමාණයක් ඉන්නවා පුද්ගලයන් වශයෙන් ගත්තොත්. ඉතින් ඒ සියලු දෙනාටම අපි මේ වෙනකොට ඒ ගවන්න මේ කටයුතු කරනවා. ඒ වගේම කුමන රජය මගින් ගන්න කුමන තීරණයක් හෝ ප්‍රතිපත්තියක් අනුකූලව කටයුතු කිරීමට අපි බැඳිලා ඉන්නවා. ඒ සඳහා අපි සූදානම්. හෙට දිනේදී ඇඳරි නීතිය ඉවත් කරත් නැත්නම් ගණ්ඩව ප්‍රවෘත්තිවත් ඒක අපි රජය මගින් ගන්නා තීරණයට අපි ඒ අනුව කටයුතු කිරීමට අපි සූදානම්. ඒ පිළිබඳව පෙර සූදානමක් තියෙනවා. ඔව් දිස්ත්‍රික් ලේකම්තුමනි දැන් ඔබ අවසානයේ කියු කාරණාව ඇතුළත අපිට තවත් ප්‍රශ්නයක් පැනනගෙනවා. ඇඳරි නීතිය ඉවත් කළොත් ඔය ආකාරයෙන් කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉවත් නොකිරීමක් වුණොතින් දැන් මේ දින 10කට වඩා ඔබම කියු ආකාරයට දින 10කට වඩා මේ ජනතාව නිවෙස් වලට වෙලා ඉන්න සිද්ධ වෙලා තිබෙනවා. එතකොට ඒ ජනතාවට අර පෙර වටවලදී මෙන් රුපියල් 5000 දීමනාව ලබා දීමට කටයුතු කිරීමක් සූදානමක් පිළිබඳව තිබෙනවාද? ඕනේ රුපියල් 5000 දීමනාම ඇත්තටම අපිට රජය මගින් ලබා දුන්න පැහැදිලි උපදෙස් ලබා දුන්න සතියකට වඩා ඇඳරි නීතිය ක්‍රියාත්මක වුණොත් එහෙම නැත්නම් හුදෙකලා ගම්මාන හුදෙකලා ප්‍රදේශ වශයෙන් නම් කළොත් මේ COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මේ රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා මේ වෙන විටත් මට රුපියල් මිලියන 2033ක් කොළඹ දිස්ත්‍රික්කයට වෙන් කරලා තියෙනවා. ඒ ප්‍රතිපාදනත් ලැබිලා තියෙනවා. අපි අනිවාර්යයෙන් මේක පටන් ගත්තා. මොකද ගියේ සිකුරාදා දවස් ඒ කියන්නේ සතිය සම්පූර්ණ ඇඳරි නීතිය කොළඹ දිස්ත්‍රික්කයේ ඒ නිසා අපි ආරම්භ කළා ඊට පෙර ඔබ දන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසන් කීපයක ඇඳරි නීතිය ක්‍රියාත්මක කරනවා කියන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ සම්පූර්ණ ඇඳරි නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර ඉඳන්ම
පොලිස් වසම් කීපයකම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණා අඛණ්ඩව කොළඹ දිස්ත්‍රික්කයේ. එතකොට ඒ ජනතාවට මේ වෙනකොටත් අපි රුපියල් ඒ අදාළ පුද්ගලයින්ට රුපියල් 5000 දීමනාව ජීවනෝපායන් දීමනාව අපි දැන් ලබා දීම ආරම්භ කළා තියෙනවා. ඇත්තටම අද දිනෙත් අපි ප්‍රදේශ කීපයක මේ ඒ දීමනාව ලබා දීමට ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාමීණධාරීවරුන් සියලුම කටයුතු සූදානම් කරලා අවසానයි. හොඳයි. මේ ඇඳිරි නීති තත්ත්වය පැනවීම නිසා අත්වෙච්ච ප්‍රතිඵලය පිළිබඳව ඔබ යම් නිරීක්ෂණයක් සිදු කළාද? ඒ ගැන ඔබට යම් අදහසක් තිබෙනවාද? ඔව් ඇත්තටම අත් වශයෙන්ම අපි ඊයේ දවස පුරා මම කොළඹ කොළොන්නාව ඒ වගේම කොළොන්නාව ඒ වගේම අපි සීතාවක ඒ වගේ ප්‍රාදේශීය කොට්ටාශ කිහිපයක් මම මේ නිරීක්ෂණය සඳහා ගියා. අපි ඇත්තටම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒ වගේම අපේ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මේජර් ප්‍රදීප් පුඳුගොඩ මැතිතුමා ඒ වගේම අදාළ ඒ බලධාරීන් සියලු දෙනාත් එක්ක මහරගම ප්‍රදේශයේදී අපි ඇත්තටම සලත් පීරසේකර මැතිතුමා එම් සම්බන්ධ වුණා. මේ වගේ කැස්බෑව ප්‍රදේශයේ ගාමිණී ලොකුගේ මැතිතුමා සම්බන්ධ වුණා. ඒ අවස්ථාවලදී අපි මේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පොලිස් නිලධාරීන් එක්ක ප්‍රාදේශීය ලේකම්වරුන් එක්ක සාකච්ඡා කරනකොට කිව්වේ යම් කිසි ධනාත්මක තත්ත්වයක් තියෙන බව තමයි විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන් කිව්වේ. මේ දින 10කට වඩා කාලයක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා යම්කිසි සාධනීය තත්ත්වයක් තියෙන බව තමයි මේ ප්‍රදේශවල පෙන්වුම් කරන බව තමයි අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් ප්‍රකාශ කරේ. හොඳයි. වැඩි නැඹුරුවක් තියෙන්නේ හෙට සිට මේ ප්‍රදේශ විවෘත කිරීම සඳහා වන නිසා මේ කාරණාව අවසන් වශයෙන් ඔබෙන් අහන්නේ හෙට සිට ඒ විවෘත කිරීම සිදුවනවා නම් ජනතාවගේත් ඒ වගේම වෙළඳසල් ඇතුළු ආයතන පවත්වාගෙන යාමේදීත් අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව අර මූලික සෞඛ්‍ය ක්‍රමවේද අතරට ගන්නට පුළුවන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයන් තිබෙනවාද? ඒවා කොහොමද විය යුත්තේ කියන එක පිළිබඳව. අනිවාර්යයෙන්ම මාධ්‍ය වලට මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍යත් අනිකුත් මාධ්‍ය සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා මාධ්‍යවේදී මේ අවස්ථාවේදී ජනතාව දැනුවත් කිරීමට කරන අතිශය විශේෂ වූ කාර්යභාරය. මොකද ඒ මාධ්‍ය නැත්තම් අපිට ජනතාව අතරට මේ සෞඛ්‍ය පණිවිඩ ටික ගෙනියන්න බෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. මාධ්‍යවේදීන් පවා තමන්ගේ සෞඛ්‍ය අවදානම නොතකා මේ අවස්ථාවේදී ශේෂ්ත්‍රේ මා දකින්නවා ඔවුන් කරන සුවිශේෂී කැපකිරීම. ඉතින් මම මේ ටික කිව්වේ ජනතාවට මේ පණිවිඩ ටික දීලා තියෙන්නේ මාධ්‍යවේදී. සාමාන්‍ය සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරපු මාර්ගෝපදේශ ටික උපදේශ ටික ඒ පණිවිඩ ටික ජනතාව දීලා. හැබැයි මා දකින්න එකක් තමයි සමහර ජනතාව මේ පණිවිඩ නොසලකා කටයුතු කරනවා. ඒ කියන්නේ ඒ අපිට තියෙන පුංචි හතරක් විතරයි. මුඛ ආවරණය දැස් සෝදා කිරීම මීටරේ දුර. මේක කටපාඩම් කරවලා තිනවා මාධ්‍ය මගින් නිරන්තරයෙන් මේක දැනුවත් කරනවා. නමුත් මේ ටික නොකරන සමහර පුද්ගලයන් අපිට මේ ඇඳිරි නීති අවස්ථාවේදී අපි දුටුවා. ඉතින් හරි කනගාටු ඒකයි. ඉතින් මම කියන්නේ හෙට ඉඳන් යම් කිසි රජය මොකද හැමදාම රජය කියන්නේ මේක වහගෙන අපිට කරන්න බෑ. ඒ කියන්නේ රටක් දියුණු කරන්න බෑ. රටක ආර්ථික තත්ත්වය ගෙනියන්න බෑ. ඉතින් යම් කිසි සහනයක් ලබා දෙනවා නම් මොකද රජය උනත් කැමැත්තෙන් කරන එක නෙමෙයි ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා තමයි මේක කරන්නේ. නිසා ඉවත් කරන ජනතාවගේ වගකීම තමයි ඊටාත්ම සරල ක්‍රමවේද තුනක් තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ අවම පිළිස් සහභාගී විය යුතු තැන් කියලා තියෙනවා. ඉතින් ඒක අනුගමනය කරනවා නම් අපිට මේක ඉතාමත්ම හොඳින් පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් දෙන මේ පණිවිඩ ටික අපි අනුගමනය කරමු. අපි ඒකාවගම. එතකොට මම හිතන්නේ අපිට ඉතාමත් මේක ඉක්මනින්ම පාලනය කරගන්න පුළුවන්. හොඳයි. සුති කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමනි ප්‍රදීප් යසරත්න මැතිතුමන්ට සුතුවන්ත වෙනවා. දැඩි ලෙස කාර්යබහුලයි එතුමන්ලා මේ කාලවකවානුව තුළ තමන්ගේ රාජකාරී උපරිමයෙන් ඉටු කරන්නට හැම විටම වෙහෙසෙන බව අපිට පේනවා. යලිත් සුතුවන්ත වෙනවා අපි මේ තොරතුරු ලබා දීම වෙනුවෙන්. ඒ අනුව මේ බොහොම පැහැදිලි වෙන තත්ත්වයක් තිබෙනවා. වැඩි නැඹුරුවක් එතුමා සඳහන් කරන ආකාරයටත් තිබෙනවා මේ බස්නාහිර පළාත ඇඳිරි නීති ඉවත් කිරීම පිළිබඳව. නමුත් මේ සෑම තැනකදීම අපේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සම්බන්ධ කරගත්තු අවස්ථාවේදීත් මේ සෑම තැනකදීම කියවුණු කාරණාවක් තමයි අප අතේ තමයි මේ සියල්ල දැන් මෙතනින් එහාට රැඳී පවතින්නේ. මේ නව සාමාන්‍යකරණයට මුහුණ දෙමින් ජනතාව හැම විටම උපදෙස් පිළිපදමින් මාර්ගෝපදේශ අනුව ගමන් කිරීම කටයුතු කිරීම උඩ අපිට මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා දාලායට සහයෝගය පළ කිරීමේ හැකියාවක් තිබෙනවා. වගේම දිස්ත්‍රික් ලේකම්තුමාගෙන් සඳහන් වුණා
මේ වෙලාවේ තව දුරටත් යම් ආකාරයකින් බස්නාහිර පළාත තුළ මේ ඇඳරි නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුවොත්ින් අර පෙර ආකාරයෙන්ම රුපියල් 5000 දීමනාව ඒ සෑම පවුලක් සඳහාම ලබා දීමේ වැඩපිළිවෙලත් ක්‍රියාවට නැංවීම සඳහා මුදල් පවා අනුමත වී ඇති බව තමයි ඔහු සඳහන් කළේ. අපි බලමු එහෙම නොවේවා කියන එක තමයි මම හිතන්නේ වැඩි දිනෙකගේ ප්‍රාර්ථනාව බවට පත් වෙලා තියෙන්නේ. නමුත් ඒ අතරේ විශ්වාස කරන තවත් පිරිසක් ඉන්නවා මේ ඇඳරි නීතිය පවත්වාගෙන යාම වඩාත් හොඳයි කියන එක පිළිබඳවත්. මෙහිදී අප සිතා බැලිය යුතු කරුණු කාරණා ගණනාවක් තිබෙනවා. පහුගියදා ජනාධිපතිවරයාගේ අවධානයත් ඒ වෙත යොමු වනවා අපට දකින්නට පුළුවන්කම තිබුණා. ඒ එකක් තමයි මේ විශේෂයෙන් දෛනිකව එදිනෙදා කීයක් හරි හම්බ කරගන්න ජනතාවට මොකක්ද වෙන්නේ කියන එක පිළිබඳව මේ කාරණාවත් එක්ක. ඉතින් ඒ නිසා ඔවුන් පිළිබඳවත් සිතාමතා සෑම දෙනාගේම ආරක්ෂාවත් තහවුරු කරගෙන රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙලේ කොටසක් විදිහට අපත් එයට සහයෝගය දැක්විය යුතු තිබෙනවා. මේ අතරේ අපට තවත් විවිධ කාරණා දකින්නටත් පුළුවන්කම තිබෙනවා. ඒ වෙතත් අපි තාම ඉක්මනින් අවධානය යොමු කරමු. ජනපති කටුවන සංචාරයකදීම පිළිබඳවත් මව්බිම අද වාර්තාවක් ගෙනෙනවා. ඡායාරූප සටහනක් එක්ක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා පස්වරුවේ කටුවන ප්‍රාදේශීය සභාවේ නිරීක්ෂණයක යෙදෙමින් ප්‍රාදේශීය සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩුපාඩුකම් නිසා සභාවේ දෛනික සේවා මිද්දිනිය නගරයේ උපකාර්යාල ගොඩනැගිල්ලේ සිට පවත්වාගෙන යාමට අවධානයට ලක් කළා කියලා ඒ සඳහන් වෙන්නේ. දැන් මේක අපි තෝරගන්න හේතුව බවට පත් වෙන්නේ රටේ සාමාන්‍ය කටයුතුත් අනිකුත් කටයුතුත් මේ අතරේදී පවත්වාගත යුතුයි. ජනාධිපතිවරයා විශේෂයෙන් එවෙත අවධානය යොමු කොට ඇති බවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අප වෙනත් කාරණා කීපයකට ඉතාම ඉක්මනින් ගමන් කොට එමු. මව්බිම පුවත්පතේම ප්‍රධාන සිරස්තලයේ දකින්නට ලැබෙන්නේ 20ට පක්ෂ වූ සජව 9 දෙනාගේ ඊළඟ පිම්ම පිළිබඳව 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 9 දෙනා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සිටිමින් තවදුරටත් ආණ්ඩුවට සහයෝගය ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා කියලායි එහි දැක්වෙන්නේ. ඒ වගේම ඔවුන් පිළිබඳව අද අරුණ පුවත්පත වාර්තා කරන සතියාග අරුණ 20ට පක්ෂ වූ සජපයේ 8 දෙනා නිරපා හැරීමට හකීම් රිෂාඩ් මනෝගේ අනුමැතිය හිමි වූ බවත් සඳහන් වෙනවා. මෙන්න කලින් පුවත මව්බිම මුල් පුවත විදියට වාර්තාව තිබූ ආකාරය ඊළඟට අපට පුළුවන්කම තිබෙනවා අපට පෙන්වන්න අරුණ පුවත්පතේ ඒ අය සමගි ජන බලවේගයෙන් නිරපා හැරීමට කටයුතු කිරීම පිළිබඳව පක්ෂ නායකයෝ තමන්ගේ එකගත්වය පළ කිරීම පිළිබඳ කාරණාව. නමුත් ඒ 8 දෙනා අතර සිටින එක් මන්ත්‍රී මා දැක්ක අදහස් දැක්වීමක් තියෙනවා ඉරිදා ලංකාදීප පුවත්පතේ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීන්ට බලපෑම් කරන්න සමගි ජන බලවේගයට බෑ කියලයි ඔහු නම් සඳහන් කරන්නේ. හාරිස් මන්ත්‍රීතුමා තමයි මෙලෙස ප්‍රකාශයට පත් කළ තියෙන්නේ. මේ මුල් පිටුවේ පහළ කොටස ඔබට දකින්නට ලැබෙන්නේ කොළඹ පසුබිමේ එම පුවත. කෙසේ වෙතත් මේ වන විට උණුසුම් කාරණාවක් බවටත් මේ පත්ව තිබෙද්දී එලෙස රජයට සහයෝගය පළ කළ ඇතැම් අයට රාජ්‍ය ඇමතිකම් මෙහෙම ලැබීමට යාමේ සූදානමක් ඇමති මණ්ඩලයේ යම් සංශෝධනයක් ඉදිරි කාලයේදී සිදු කිරීමට යාමේ සූදානමක් පිළිබඳවත් දකින්නට දැනගන්නට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඊළඟට අපි කාරණා කීපයකට අවධානය දෙමු. ඉරිදා ලංකාදීප පුවත්පතේ සඳහන් වෙනවා කුරුණෑගල කෑගල්ල කළුතර PCR රසායනාගාර නැ වෛද්‍ය හරිත අලුත්ගේ දින ගණනාවක සිට නගන චෝදනාවක් මතු කරන කාරණාවක් අවධානයට ලක් කරන කාරණාවක් තාමත් ඒ ප්‍රදේශවල ඒ දිස්ත්‍රික්කවල PCR පරීක්ෂණ කටයුතු කරන්න හැකියාවක් නැහැ කියලා කියන්නේ. නිසා මේ ප්‍රතිඵල ප්‍රමාදයට එය බලපාන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. අලුත් වෛරසය යුරෝපයෙන් ආ බවට කිසිදු සාධකයක් නැහැ. ජපුර පරීක්ෂණ කණ්ඩායම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායම විසින් අනාවරණ කරගත්තු තවත් සුවිශේෂ තත්ත්වයක් විදිහට මේ සලකන්නට පුළුවන්. පහුගිය දිනවල නිතර කතාබහට ලකුණු කාරණාවක් තමයි යුරෝපයේ සිට තමයි මේ වෛරසය පැමිණ ඇත්තේ. යුරෝපයට සමාන වෛරසයක් තමයි මේ ක්‍රියාත්මක වන්නේ කියන එක. ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමම අවධාරණය කළ කාරණාවක් තමයි යුරෝපයේ මේ වන විට පැතිර යන වෛරසයේ ප්‍රබලතාවයට ශ්‍රී ලංකාව තුළ පැතිර යන වෛරසයේ ප්‍රබලතාවය සමාන වන බව. නමුත් ඔවුන් එක් අවස්ථාවකදී ප්‍රකාශ කළ සුවිශේෂ කාරණාවක් තිබුණා. Tamanගේ පරීක්ෂණයේ පරීක්ෂණයේ ප්‍රතිඵලය අවභාවිත කරන්නට එපා කියන එක පිළිබඳව වෙනත් කාරණා විග්‍රහ කිරීම සඳහා එය පාවිච්චි කිරීමේදී බොහොම සැලකිලිමත් වන්නට කියලා Tamanගේ පරීක්ෂණය. ඒ අනුව තමයි ඔවුන් මෙලෙස අවධාරණය කරන්නේ මේ යුරෝපයෙන් ආබවට කිසිදු සාධකයක් නැති බව. මේ යුරෝපයේ තුල ව්‍යාප්ත වන ආකාරයේ වෛරසයක් රට තුල ක්‍රියාත්මක වුණාට ඒක යුරෝපයෙන් ආබවට සොයාගත හැකි සාධක නැහැ කියලා ඔවුන් සනාථ කරනවා. මොකද පහුගිය කාලේ යුක්‍රේනයේ සිට පැමිණි ගුවන් යානයකින් මේ රට තුළට ආබවට යම් තොරතුරක් පැතිර ගියා. නමුත් ඊට පෙර තිබුණු තත්ත්වය තමයි මේ බ්‍රැන්ඩික්ස් ආයතනය තුළින් මේ වතුවීමත්
කිරීමත් එක්ක ඊට පෙර තිබුණු තොරතුරු සහ පැවති තත්ත්වය තමයි ඉන්දියාවේ සිට ආබව. නමුත් ඒ ඉන්දියාවේ සිට ආබව කියන කාරණාව යටපත් වන ස්වරූපයක් තමයි අපිට මේ තුල දකින්නට ලැබුණේ. ඒ නිසාම තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ පරීක්ෂණ කාණ්ඩායම අවධාරණය කරන්නේ යුරෝපයේ සිට ආබවට සාධක නැහැ. කොහෙන් ආබවටවත් තවම නිශ්චිත සාධක තොරතුරු ඒ අනුව අනාවරණ කරගන්නට බැරි වෙලා තිබෙනවා. අයවැය විවාදයේ දින 10කට සීමා වේ කියලත් පාර්ලිමේන්තුව ඇසුරින් අද පුවත්පත් වාර්තා කරනවා. ඒ සමග තියෙනවා ඍණ අගයක් ගත් නිසා ආර්ථික වර්ධන වේගය හංගලා කියලත් දේශීය ආර්ථිකය දියුණු කරන්න අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීම පිළිබඳවත් අද ලංකාදීප පුවත්පත තොරතුරු ගණනාවක් වාර්තා කරනවා. මෙන්න මුල් පිටුව පුරාවට අද එම තොරතුරු ගැබ්ව තිබූ ආකාරය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරමු අද මව්බිම පුවත්පතේ මෙතෙක් අවධානය යොමු වූ කාරණා කිහිපයක් වෙත. ඉන් එකක් තමයි යුද හමුදාපතිවරයා උපුටා ගනිමින් අපට තොරතුරක් තිබෙනවා වාර්තා කරන්න. නිරෝධායනය වන අයට රෝග ලක්ෂණ මතුවහොත් වහම දන්වන්න කියන එක. මේ ඊටාම වැදගත් වෙනවා මේ ඇඳරි නීතිය බස්නාහිර පළාතෙන් ඉවත් කිරීමට කටයුතු කරනෝතින් ඒ අවස්ථාවේදීත් මේ ඊටාමත්ම වැදගත් වෙනවා තැන් තැන් වලට යන්නට කටයුතු නොකර Taman විසින් වහම කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව අවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීම. ආසාදිතයන් ගණන තවත් ඉහළට වැලිකඩ කොළඹ බන්ධනාගාරවල 6300කට PCR පමණක් නෙවෙයි ඊයේ වාර්තා වුණු තොරතුරු වල හැටියට බෝගම්බර බන්ධනාගාරයේත් මේ තත්ත්වයම තිබෙනවා කියන එක තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අප ඊයේ බන්ධනාගාර පාලන හා පුනරුත්ථාපන අධිකාරීවරයා චන්දනේකනායක මහතා සම්බන්ධ කරගෙන මේ පිළිබඳ යම් විමසීමක් කළා. එහිදීත් ඔහු සඳහන් කළේ තවම මේ පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණ කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව තොරතුරු සොයමින් ඉන්නවා කියන එක. ඒ අතරතුරේ තමයි වැලිකඩ පමණක් නෙවෙයි කොළඹ පමණක් නෙවෙයි මේ බෝගම්බරිනුත් අනාවරණ වන්නේ. මේ අතර වැලිකඩ විශේෂයෙන් කාන්තාර රැඳවියන් වෙතයි අවධානය යොමුනේ. කාන්තාර රැඳවියන් බොහෝ දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු තිබෙනවා. මේ කියන්නේ ආසාදනය වූ අය අතර බොහෝමයක් රැඳවියන් ලෙස තොරතුරු තිබෙනවා. මේ රැඳවියන් අතර සහරාන් හෂීම් කියන පසුගිය පාස්කුවේදා බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන මහමුලකරු විදිහට සැලකෙන පුද්ගලයාගේ බිරිඳක් සිටින බවටයි දැන් තොරතුරු අනාවරණ වන්නේ. ඒ අතරේ අපි මව්බිම පුවත්පතේ දකින වෙනත් අනිකුත් කාරණා ජනපති දේශපාලන පාලිගැනීම් කොමිසමට එරෙහි සජබ අල්ලස් කොමිසමට යයි මේ කාරණාව ඊ අපි උපුටා ගත්තු එකක්. ඒ අතරේ තවත් එකසු කළ යුතු කාරණාවක් වාර්තාවක් තිබෙනවා. ජනපති කොමිසමට අපහාස කළයි නීති ක්‍රියාමාර්ග ගන්න සභාපතිගේ නියෝග. මේ ජනපති කොමිසම කැලෑ නීතිය ක්‍රියාත්මක කරන එකක් කියලා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඊයේ චෝදනා කරා. ඊයේ නෙමෙයි පෙරදා චෝදනා කරා. ඊයේ මාධ්‍ය හමුවේව දකින්නට ලැබුණා. ඉතින් ඒ නිසා මේ කාරණා කෙරෙහි අවධානය යොමු කරලා කොමිසමේ සභාපතිවරයා කියනවා කොමිසමට අපහාස කරා මේ മന്ത്രിවරු කියලා. ඒ අතරේ මෙන්න මේකත් ඊටාම සුවිශේෂ තත්ත්වයක්. මම හිතන්නේ මේ වාර්තාවට යොමු වෙන්න ඉස්සෙල්ලා අපි අවධානය යොමු කළ යුතු තවත් සිරස්තලයක් මා දැක්ක තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යතුමියට අදාළ වෙන කාරණාවක් එක් පුවත්පතක වාර්තා කරලා තිබුණා. අපි ඒ කාරණාවත් යතරේ හොයමින් ඉන්න ගමන් මේ ඒලියන්ත වයිට් වෛද්‍යතුමන් උපුටා දක්වමින් කරන වාර්තාකරණයටත් අවධානය යොමු කරන්නට ඕනේ. එහි සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. ඉන්දියාවේ 63 දෙනෙකු එකවර සුව කළ ඒලියන්ත වයිට්ගේ කොරෝනා සත්කාරය පිළිබඳව තමයි එහි සඳහන් වෙන්නේ. මව්බිම පුවත්පත තමයි මේ පුවත ගෙනවිත් තිබෙන්නේ. විශේෂයෙන් පහුගිය දිනවල අපට දැනගන්නට ලැබුණ ඒලියන්ත වයිට් කියන මේ වෛද්‍යතුමන්ට ඉන්දියාවේ අධික ඉල්ලුමක් තිබෙනවා කියලා. ඉන්දියාවේ දැඩි ලෙස පවතින මේ රෝගය ව්‍යාප්තව පවතින මොහොතේදී ඉන්දියාවේ සිට වෙනම ගුවන් යානයක් විෂ බීජ හරණය කරලාද වෙනම ගුවන් යානයක් මෙරටට යොමු කරලා එහි ගුවන් ප්‍රධානීන්ම ඇවිල්ලා එලියන්ත වයිට් වෛද්‍යවරයා අරගෙන ගිහිල්ලා එරට විශේෂ ප්‍රභූන්ට සුව සත්කාර කිරීම පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා කියලා. ඒ අනුව දැන් අද මව්බිම වාර්තා කරනවා ඉන්දියාවේදී 63 දෙනෙකු එකවර සුව කළ එලියන්ත වයිට්ගේ කොරෝනා සත්කාරය ගැන තොරතුරු අද ඔවුන් වාර්තා කරනවා. මේ එලියන්ත වයිට් කියන වෛද්‍යවරයා ලංකාවේ ඉහළ පෙළේ ප්‍රභූන් දේශපාලන නායකයින්ට ප්‍රතිකාර කිරීම නිසා තමයි ප්‍රසිද්ධියට පත්වන්නේ රට තුළ. ඒ වගේම ඒ ඇසුරෙන් ලෝක නායකින් කිහිප දෙනෙකුටත් ප්‍රතිකාර කිරීම සඳහා ඌව හඳුන්වා දීමත් ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින් සචින් තෙන්ඩුල්කර් වැනි ක්‍රිකට් ක්‍රීඩකයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ වෛද්‍යවරයා සම්බන්ධ කර ගැනීමත් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ නිසා ඔහු අර සුවිශේෂ ගණේ වෛද්‍යවරයෙකු විදිහට
වාර්තා අතරට යන්නේ. ඒ සමගම පහුගිය දිනවල වඩාත් උණුසුමට ආందోලනයට තුරු දුන්නු කාරණාවක් බවට පත් වුණා ගංගා කීපයකට පිරිත් පැන් කල මුදා හැරීම පිළිබඳව. මෙහිදී මේ කල මුදා හැරියේ ඔහුගේ නිර්දේශයකට අනුව කියන එක පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. ඒ පිළිබඳව අපි බලමු මේ සෞඛ්‍ය අමාත්‍යතුමියට අදාළ වෙන කාරණාවකුත් මා දැක්කා තියෙනවා. ඒ එතුමිය මුදා හැරියේ ඒ ආකාරයෙන් ඔහු බලගන්වන ලද මේ කල එම නැත්නම් මුට්ටි කියලා තමයි එහි සඳහන් වුණේ කියවුණු ආකාරයට. කෙසේ වෙතත් අපි බලමු තවත් කාරණා කීපයකට අවධානය දිය යුතු නිසා මේ බස් කර්මාන්තයට ඉදිරියේ මොකද්ද වෙන්න යන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නාර්ථයක් එන පුවත් වාර්තාවක්ම ඔබ මේ සඳහන් වෙන්නේ. ඉදිරි කාලයේ මගී සේවා කොහොමද පවත්වා ගත යුත්තේ? එක් අසුනක එක් මගියයි බස් ගාස්තුත් වැඩි වෙයි. එක් මගියෙක් මේ රැගෙන යාම පිළිබඳව බස් සංගම්වල විරෝධයක් බොහෝ විට දකින්නට නෑ. ඔවුන්ට තිබෙන ගැටලුව තමයි එලෙස මගීන් අරගෙන ගියොත් සීමා වෙන සංඛ්‍යාව අනුව කර්මාන්තය කොහොමද පවත්වාගෙන යන්නේ? ඔවුන්ගේ පිරිවැය කොහොමද දරන්නේ කියන එක පිළිබඳව. ඒ නිසා ගාස්තු සංශෝධනයකට යාමේ වැඩි ඉඩකඩක් මේ වන විට මතුවලා තිබෙනවා. ඔවුන් අවම ගාස්තු රුපියල් 12 රුපියල් 20ක් දක්වා වැඩි කරන්න කියලා තමයි ඉල්ලා සිටින නිසා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුගම මහතාත් සඳහන් කළා කෙටි කාලයකට මේ ආකාරයේ සංශෝධනයකට යාමට සිදු වේවි කියන එක පිළිබඳව. ඒ අතරේ බස් කර්මාන්තයේ නියුතුවන්ට උපරිම ලක්ෂ 3ක ණය සහනයක් සහන පොලියකට ණයක් ලබා දීම පිළිබඳවත් මේ වන විට අවධානය යොමු වෙලා තිබෙනවා. එජාපේ ලයිස්තු මන්ත්‍රී මේ වසරෙත් නෑ කියලා ඒ අතරේ සඳහන් වෙද්දී අපි ණය ගැන කතා කරපු නිසා වැදගත් පුවත් වාර්තාවක් තිබෙනවා. 104ක කාරක ප්‍රාග්ධන ණය සහන කාලය දිගු කෙරේ. මේ මාස 6කට දීපු 104 කාරක ප්‍රාග්ධන ණය ප්‍රමාණය සඳහා දීපු සහන කාලය මාස 9 දක්වා දීර්ඝ කරන්නට ඒ අනුව කටයුතු කොට තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ. කැබිනට් අනුමැතිය ලැබුණු නාමල්ගේ මිලියනයේ යෝජනාවක් පිළිබඳවත් අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. ඒ සමග අපිට දකින්න පුළුවන් උතුරට ගිය ආණ්ඩුවට TNA එකතු වුණු හැටි පිළිබඳවත් අද යම් පුවත් වාර්තාවක් මේ මව්බිම මුල් පිටුවේ දැක්වෙනවා. කොරෝනා ආසාදිත ගේට්වේ සිසුවා රෝහලේ සිට ලන්ඩන් ඕලෙවල් ලියයි ජාත්‍යන්තර පාසලක සිසුවෙකුට ලැබුණු මුල්ම අවස්ථාව මෙයයි කියලත් තවදුරටත් මව්බිම පුවත්පත මේ සිරස්තලයේ සමග අද තොරතුරු එක්කාසු කොට තිබෙනවා. මේ අතරේ විභාග පැවැත්වුණා. මොන අර්බුද පැවතියත් මොන ගැටලු පැවතියත් උසස් පෙළ විභාගයත් ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයත් පවත්වල සාර්ථකව අවසන් කරන්නට විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු ආයතනවලට පොලිසිය ආරක්ෂක අංශවල සෞඛ්‍ය අංශවල සහයෝගයත් අරගෙන අපට රටක් විදිහට හැකියාව ලැබුණා. ඉතින් ඒ පිළිබඳව ඒ විභාග වලින් පසු ඇගීම් කටයුතු සිදු වන ආකාරය ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන ආකාරය මේ ආදී කාරණා පිළිබඳවත් අප වඩා වැඩි දිනෙකට අදාළ වෙන කාරණාවක් වන නිසා මේ සහ පාසල් පිළිබඳව ඉදිරියේදී ක්‍රියාත්මක වන ආකාරයන් පිළිබඳව ඒ ආශ්‍රිත තොරතුරු දැනුම්වත් වීම සඳහා විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සම්බන්ධ කර ගැනීමේ සූදානමකුත් තිබෙනවා. අපේ නිෂ්පාදක කණ්ඩායම අපි මේ අනිකුත් කාරණාවෙත් අවධානය යොමු කරන අතරතුර අපි බලමු එතුමන්වත් සම්බන්ධ කරගන්නට. සතියක ආරුණටයි දැන් අවධානය යොමු කරන්නේ සීනි වලට අඩු කළ රුපියල් 49 වාසිය පාරිභෝගිකයාට නැහැ. සමාගම් 7කට කෝටි 147ක ලාභයක් ඒ අනුව ලැබිලා තිබෙනවලු. දැන් කිලෝ 84ට අඩුවෙන් දෙන්න හැකි. බේකරි නිෂ්පාදන හා ප්ලේන් ටීවත් මිල අඩු වෙලා නැහැ කියලයි සඳහන් වෙන්නේ. නිකමට හරි යම් ආකාරයකින් සීනි කිලෝවක මිල රුපියලකින් හෝ යම් සංශෝධනයකට ලක් වුණා නම් පසුදා සිටම මේ තේ කෝප්පේ ඉඳලා මිල ගණන් වැඩිවීමේ වැඩි ප්‍රවණතාවයක් සම්භාවිතාවක් තමයි මේ රටේ තිබෙන්නේ. නමුත් සීනි මිල පාලනයට ලක් වුණාට අඩුවීමකට ලක් වුණාට ඒ සීනි යොදාගෙන කරන නිෂ්පාදන කර්මාන්තවල මිල ගණන් අඩුවීමක් පිළිබඳවත් සීනි ටික සීනි විදියටම ගත්තහම එහි අඩු මිලකට ලබා දීම රුපියල් 85ක මිලකට ලබා දීම පිළිබඳව අවධානය යොමු වෙලා තිබුණාට සතුසු වැනි ආයතන කීපයකින් පමණයි එහෙම නිකුත් කරුණේ. ඊටාම ප්‍රමාණාත්මකව සීමා සහිත ප්‍රමාණයක් තමයි එලෙස නිකුත් කරන්න කටයුතු කරන්නේ. සාමාන්‍ය අලෙවිසල් වල ඒ තත්ත්වය වෙනස් වුණේ නැහැ. සාමාන්‍ය මිල ගණන් වෙනස් වුණේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ ගැන වඩාත් අවධානය පුවත්පත යොමු කරලා තිබෙන්නේ. රජය විසින් සීනි ආනයනය කිරීම සඳහා ලබා දුන් බදු සහනේ වාසිය ජනතාවට නෙවෙයි ලැබුණේ මේ නිෂ්පාදන ආයතනවල නැත්නම් සමාගම් වලට මහා පරිමාණ ආයතන වලටයි මේ කෝටි 140 ගානක ලාභය ලැබිලා තියෙන්නේ කියන එකයි සත්‍යාගරුණ වාර්තා කරන්නේ. ඒ සමග වසර 15කට පසු ඉහළ අස්වැන්නක් මාර්තු දක්වා කන්න සහල්
ඕකම තමයි අපිට පෙර අවුරුද්දෙත් මතකයේ තිබෙන්නේ ඕනතරම් සහල් තිබෙනවා රටේ ජනතාවට ප්‍රමාණවත් අස්වැන්නක් ලැබිලා තිබෙනවා සහල් නිෂ්පාදනයක් තිබෙනවා හැබැයි අවසානයේ මොකක්ද සිදු වුනේ වෙළඳපොළ තුල සහල් හිඟ නිර්මාණය වුණා ඒ වගේම සහල් මිල ඉහළ ගියා ගැසට් ගැහුවා ආණ්ඩුව මිල පාලනය කරා නමුත් ඒවට අවනත නොවී කටයුතු කෙරුණා බොහෝ විට දකින්න ලැබුණු තත්ත්වය මේකයි වසර 15කට පස්සේ 2019-20 මහ කන්නේ ලැබුණු වාර්තාගත වී මෙට්‍රික් ටොන් ලක්ෂ 50ක වී අස්වැන්න තිබියදී රට තුළ සහල් හිඟයක් පැවතිය නොහැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරනවා මෙන්න සීනි පිළිබඳ කාරණාවත් සහල් පිළිබඳ කාරණාවත් එක ළඟ අද සතියාගාරුණ වාර්තා කොට තිබූ ආකාරය ඔබ දැන් දකිනවා. ඒ අතරේදී අපි මෙතෙක් උපුටා නොගත් කාරණා කිහිපයක් වෙත දෙවේනි ඉරිදා සංග්‍රහය ඇසුරින් යොමුවන්නට බලාපොරොත්තු වෙනවා. ඇමති ධුර නැති මන්ත්‍රීවරු ජාතික ආණ්ඩුවක් ඉල්ලීම පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. 20 වෙනි සංශෝධනය ගෙනීමේදී ඇමති ධුර සංඛ්‍යාව 30 සීමාවේ එහෙම නැත්නම් 40 සීමාවේ පවත්වාගෙන යාමට මහා සංඝරත්නය හා ජාතික බලවේග සමත් වුවත් රජයට අවශ්‍ය ඕනෑම වෙලාවක ඇමතිදුර සංඛ්‍යාව වැඩි කිරීමේ හැකියාවක් විශේෂයෙන් ජනාධිපතිවරයාට මේ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක තිබෙනවා කැබිනට් අමාත්‍යදුර සංඛ්‍යාව 30 ඒ වගේම රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යදුර සංඛ්‍යාව 40 තබාගත යුතුයි කියන තැන මහා සංඝරත්නයේත් දැඩි මැදිහත් වීම මත මේ වන විට පැවතියාට ඒ තත්ත්වය වෙනස් කිරීමේ හැකියාවකුත් තිබෙනවා ඇමතිදුර නැති මන්ත්‍රීවරු ජාතික ආණ්ඩුවක් මේ නිසා ඉල්ලා සිටිනෙත් අමාත්‍යදුර සංඛ්‍යාව වැඩි කර ගැනීමේ අරමුණු ඇතුවයි හැබැයි බොහෝ පාර්ශවවල දැඩි බලපෑම බවට මේ වන විට පත්ව තිබෙන්නේ ඇමති දුර සංඛ්‍යාව වැඩි කරන්නට කටයුතු කරන්න එපා කියන එක තමයි ජනාධිපතිවරයාගෙනුත් එල්ල ඇති කාරණා බවට පත්ව තිබෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරුන් පත් කිරීමට පාර්ලිමේන්තු සභාව අනිද්දා රැස් වන බවත් සඳහන් වෙනවා. මේකත් කලක මුළුල්ලේ තිබුණු යම් ගැටලුවක් निराකරණය වීමක් ලෙසත් අපිට දකින්න පුළුවන්. මොකද මේ නව විනිසුරුවරුන් පත් කිරීමේ බලතල සීමා හැකියාවන් ජනාධිපතිවරයාට මේ ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක ලැබීමත් එක්ක අඩුපාඩු වෙලා තිබුණු දුර පිරවීමත් එක්ක අධිකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම වෙනවා කියන එක තමයි ඒ සම්බන්ධ විශේෂඥතාවයක් ඔබ වන යුආර් ද සිල්වා වැනි නීති විශාරදයින් පෙන්වා දෙන්නේ මේ කටයුතු වඩාත් කාර්යක්ෂම වෙනවා කියන එක. යතර තියෙනවා දේශපාලන පරිගැනීමේ විමර්ශන කොමිසම නඩු මගට යාමක් පිළිබඳව මේ ඔවුන්ගේ කටයුතු වලට අදාළ කාරණාවක් එලෙස දිවයින පුවත්පත අද වාර්තා කරද්දී කොටි තහනම ඉවත් කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය ආණ්ඩුවට වාර්තාවක් ඉදිරිපත් වීම ගැනත් අද පුවත් වාර්තාවක් දෙවෙනි සංග්‍රහයේ මුල් පිටුවේ අපට දකින්න ලැබෙනවා. පහුගිය දිනවල LTTE තහනම ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය ගත්තු තීරණය පිළිබඳව මෙලෙස ආණ්ඩුවට වාර්තාවක් ඉදිරිපත් වුණා කියලා සඳහන් වෙන්නේ. ඒ සමග අපි කැමති මේ ඉදිරිපත් කළ වාර්තා ඔබට පෙන්වන්නට මේ ආකාරයෙන් අද දිවයින පුවත්පතේ පළ වී තිබෙන්නේ මෙලෙසයි මුල් පිටුව පුරාවට. ඒ සමග අපි සතියග අරුණ පුවත්පතේ මෙතෙක් උපුටා නොගත් කාරණා දකින්නට පුළුවන් නිසා ඒ ගැන අවධානය දෙමු. පසුගිය ආණ්ඩුව ක්‍රිකට් ආයතනයට 1306ක් බඳවාගෙන පෞගේ කාලයේ මුළුල්ලේ වඩාත් අවධානය දෙනාගත්තු තවත් ආයතනයක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියලා කියන්නේ. එහි බඳවා ගැනීම පිළිබඳව මේ ආකාරයෙන් ගැටලුකාරී තත්ත්වයක් සතියාගාරුණ වාර්තා කරනවා. පොහොට්ටුවේ පොඩ්ඩන්ගෙන් නිදහස් පක්ෂ නියෝජිතයන්ට කැපිල්ලක්. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාදාමය පිළිබඳව තමයි මෙලෙස යම් විවේචනයක් සහිතව සත්‍යාග අරුණට තොරතුරු වාර්තා කරන්නේ. නිදහස් පක්ෂයේ ඇතැම් වෙලාවට මෙහිදී අප දකින පොදු තත්ත්වයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන ඉතා පරිණත ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් බොහෝ වෙලාවට විවේචනයට ලක්වනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආශ්‍රයෙන් බිහිවුණු මෑත කාලීන මන්ත්‍රීවරුන් තුල පවා දැඩි විවේචනයට බඳුනන අවස්ථා අපට දකින්න ලැබෙනවා. නමුත් මේ පක්ෂ නායකින්ගේ එකම අරමුණ බවට පත් වෙලා තියෙන සමගයෙන් සාමූහිකත්වයෙන් සඳහනයක් විදිහට පෙරට ගමන් කිරීම විනා මේ කාකොටා ගැනීමේ තත්ත්වයන් නොවන බවයි ඔවුන් නම් මැතිවරණවලදී යම් යම් විශේෂ අවස්ථාවලදී ප්‍රකාශයට පත් කළේ. හැබැයි ඔවුන්ට නොහැකියාවක් තිබෙනවාද මේ පසුපෙළ මන්ත්‍රීවරුන් පාලනය කර ගන්නට කියන එකයි එහෙමනම් අපට පැන නගින ප්‍රශ්නය. කෙසේ වෙතත් ඒ පිළිබඳව ඔවුන් විසඳාගත යුතු කාරණාවක් ඒක මේ සත්‍යාගාරුණ මෙලෙස වාර්තා කරලා තිබෙනවා. ඒ සමග ඇඳිරිය ඉවත් කළද තවත් සති දෙකක් සංචාරණයට සීමා පැනවීම පිළිබඳව
පිළිබඳ යලිත් අපි පුවත් වාර්තාවක් තුලින් ඔබට අවධාරණය කරනවා. මෙන්න දම්පාට පසුබිමේ අද අරුණ පුවත්පතේ අපට දකින්නට ලැබෙන්නේ ඒ පිළිබඳ වාර්තාවයි. මේ දම්පැහැ පසුබිම තුල කියවෙන කාරණාවට අපි වඩාත් අවධානය දිය යුතු එකක් බවට පත්වන්නේ බොහෝ විට දැන් අප මෙතෙක් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගත්තු ඉහළ පෙළේ නිලධාරීන් බලධාරීන් පවා ප්‍රකාශ කරන ආකාරයට හෙට අලුයම සිට බස්නාහිර පළාතට ඇඳරි නීති ඉවත් කිරීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. එහිදී අප කටයුතු කළ යුත්තේ කෙසේද කියන එක පිළිබඳව තවදුරටත් ඔබ දැනුවත් වන්නට මේ පුවත් වාර්තාවත් උපයෝගී වේවි. මේ අතර අප දැක සුවිශේෂ පුවතක් විදිහට ලිපියක් විදිහට මා දකිනවා මව්බිම පුවත්පතේ මෙන්න මේ වාර්තාකරණය කැලෙන්ඩරයක් හදාගෙන කොරෝනාව ගෙදරදීම පාලනය කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය දුමින්ද ගුරුගේ මහතා එක්ක මව්බිම පුවත්පතේ අරුණි මල්ලවාරච්චි කරන ලද පිළිසඳරක සාකච්ඡාවක ලිපියක් තමයි මෙලෙස අපට දකින්නට ලැබෙන්නේ. මේ ආචාර්යතුමාගෙන් ඇය මුලින්ම ප්‍රශ්න කරන්නේ මොකක්ද මේ සෞඛ්‍ය ප්‍රවර්ධන අධ්‍යයනය කියන්නේ? මේක අපේ රටට තරම් හුරු විෂයක් නෙවෙයි, නුහුරු විෂයක් වුණාට ලෝකයේ මේ වසංගත තත්වයන් මේ ආදී කාරණා අභිමුව ඊටාම වැදගත් වන ඉහළ අධ්‍යාපනයක් කියන එක එතුමා මෙහිදී සඳහන් කරනවා. ඒ වගේම තමයි මේ තුලත් වඩා අවධානය දීලා තිබෙන්නේ මේ නව සාමාන්‍යකරණය පිළිබඳව, නිව් නෝමල් තත්ත්වය පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. ඒ තුල ප්‍රජාව තමන් පිළිබඳව තමන්ගේ ජන ජීවිතය පිළිබඳ දැනුවත් විය යුතු ආකාරය, තමන් පැවැතිය යුතු ආකාරය පිළිබඳව අවධානය දෙමින් ජීවත් වීම, ජීවන රටාවකට හුරු වීමේ වැදගත්කම තමයි මේ ලිපිය පුරා සාකච්ඡා කරන්නේ. ඔබ අවදානමකද නැද්ද යන්නත් සොයාගන්න පුළුවන්. මේ ක්‍රමවේදය ඔහු ප්‍රායෝගිකව අධ්‍යයනය කළ ක්‍රමවේදයක් සහ ඉදිරිපත් කළ ක්‍රමවේදයක්. මේ කියන්නේ අපේ නිෂ්පාදකතුමා අපිට මේ පුවත් වාර්තාව හැකිනම් ඉදිරිපත් කරන්න ඒ ඉතාමත්ම වැදගත් වාර්තාවක් වෙනවා. දැන් ඔබට දකින්නට ලැබෙන්නේ ඒක වයස්ගත ප්‍රජාව වෙනුවෙන් කළ යුතු දේ මොනවාද? ආශ්‍රිතයෙකුගේ මානසික මට්ටම තේරුම්ගෙන හැසිරෙන හැටි. මැදවච්චිය රම්බකුලම ගම්බැසෙන් ලබා දුන් ප්‍රතිචාරයක තරම තමයි අපි මේ දකින්නේ. කුඩා හල්මිල්ලෑව ගමෙන් ඇහෙන තවත් කතාවකුත් මේ තුල අන්තර්ගතයි කියනවා. ඔබට මේ තුල යම් යම් ඡායාරූප දකින්නට ලැබුණා. ඒ ඡායාරූප අතර යම් යම් දැන්වීමුත් දකින්නට තියෙනවා. ස්වේච්ඡාවෙන් නිරෝධායනය වන පුද්ගලයෙක් සිටින නිවසකි යාම් ඊම් වලින් වළකින්න. මේ ආදී වශයෙන් ඉතාමත්ම වැදගත් අධ්‍යයනයක ප්‍රතිඵල තමයි මෙලිස අරුණි මල්ලවාරච්චි වාර්තා කරන්නේ. ඒ නිසා අප ඉල්ලා සිටිනවා ඔබට හැකියාවක් තිබෙනවා නම් මේ යම් යම් ප්‍රස්තාර දත්ත, ඒ කියන්නේ ජනතාව විසින්ම ජනතාව හසුරුවා ගනිමින් කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. අප රටක් විදියට මේ කැලෙන්ඩර් ක්‍රමයට අනුගත වීමේ වැදගත්කමක් මේ ලිපිය කියවීමේදී අපට අවබෝධ වුණා. ඒ නිසා අප ඔබට ආරාධනා කරනවා හැකිනම් මෙය කියවන්නට කියලා. ඒ අතරේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇති නිර්ණායක නිර්දේශ මාර්ගෝපදේශ පදනම්බ අප ප්‍රවෘත්ති අංශයේ සැකසූ යම් වාර්තාවක් තිබෙනවා. ඔබ නැරඹිය යුතුම මේ වෙලාවෙත් නිවෙස් ගතව නිරෝධායනයට ලක්වන පිරිසක් ඉන්නවා. අපට කියන්නට බෑ ඉදිරි කාලෙදී කෙතරම් පිරිසකට ඒ තත්ත්වයට මුහුණ දෙන්නට වේවිද කියන එක පිළිබඳව. මේ සියලු තැන්හිදී අප සැලකිලිමත් විය යුත්තේ කෙසේද? අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද? මෙන්න මේ ආකාරයෙන් අපි ඔබට නැවත ඉදිරිපත් කරනවා. මේ වන විට රටපුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව අපි හැම කෙනෙක්ම දැඩි අවබෝධයකින් යුතුව කටයුතු කරන්නේ නැතිනම් සිදුවන්නේ හැම කෙනෙකුටම ජීවිතවලින් වන්දික වන්නට. සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ආකාරයට මේ වන විට අප සිටින්නේ කොරෝනා තත්ත්වයේ 3 වෙනි අදියර තුල. පළමු සහ දෙවන අදියරයන් එතරම් භයානක නොවුනත් 3 වන අදියර පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඉන් අනුතුරුව එළඹෙන්නේ 4 වන අදියර. 3 වන අදියර තුලත් අපට මේ රෝගය වළක්වා ගන්නට පුළුවන්. අපි පරිස්සම් වුණොත්. හැබැයි එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ 4 වෙනි අදියරට ඊටාම ඉක්මනින් අපිට ගමන් කරන්නට සිදුවීම. අපගේ මේ උත්සාහය 3 වන අදියරේ ඉන්න අපි දෙවෙනි හෝ පළමු අදියර දක්වා ගමන් කරවීමට ඔබව දැනුවත් කරවීම. විශේෂයෙන්ම අප මතක තබා ගත යුතුයි කිසිසේත්ම අප 9 වන අදියරට නොයා යුතුයි. එය අතිශය භයානකයි. මෙම 3 වන අදියරේදී අප කටයුතු කළ යුත්තේ කෙසේද? මෙම නව තත්ත්වයක් සමග ශේෂ්ත්‍රයන් 55ක් අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔබ දැන් කටයුතු කළ යුත්තේ මේ ආකාරයටයි. එක් නිවසකින් නවතැනකින් පිටවීමට අවසර දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 3 වන අදියරේදී 2 දෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහනයේදී දෙවැනි අදියරේදී බස් රථයේ දුම්රියේ ආසන ධාරිතාවෙන් 75% දක්වා මගින් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර ලැබෙනවා. පෞද්ගලික කුලී රථ සේවා
කාර් සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගින් සංඛ්‍යාව 2 දෙනෙකුට සීමා කර තිබෙනවා. වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවෙන් 50%කටයි සීමා වන්නේ. තෙවැනි අධීරයේදී රජයේ කාර්යාල කටයුතු කෙසේද සිදුවන්නේ? අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීමත් කළ යුතුයි. පෞද්ගලිකාංශයේ කාර්යාල සහ වෙනත් කාර්යාල මෙම කොවිඩ් තෙවැනි අධීරයේදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා. සුපිරි වෙළඳසැල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? ඇවිදීමට හැකි වර්ග මීටර් 1.5ක ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යයි සලකමින් එම ආකාරයට ලබාගත හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි. ලබා දී ඇති උපදෙස් පිළිපදින්න වෙළඳසැල් තුළට ඇතුළු කරගත හැකි පුද්ගලින් සංඛ්‍යාව වෙළඳසැලෙන් පිටත ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ යුතුයි. බාබර සහ රූපලාවන්‍යාගාර මෙම තත්ත්වය තුළ ගනුදෙනුකරුවන් සඳහා ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%කට ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුයි. මෙම තත්ත්වය තුළ අධිකරණ කටයුතු කෙසේද සිදුවන්නේ? ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට මහජනය ඇතුළත් කරගත හැකි. ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුයි. බන්ධනාගාරවල අමුත්තන්ට පැමිණීමට අවසර නැහැ. සෞඛ්‍යාංශ රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවාද ඇතුළුව ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සේවා අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා හැකි අවම සංඛ්‍යාවක් සමග ක්‍රියාත්මක විය හැකියි. කොරෝනා තෙවන අධීරයේ සිටින ශ්‍රී ලංකාව තුළ දිවාසුරකුම් මධ්‍යස්ථාන පෙර පාසැල් සහ පාසැල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? 50%ක ධාරිතාවයක් සහිතව දිවාසුරකුම් මධ්‍යස්ථාන පෙර පාසැල් ක්‍රියාත්මක කළ හැකි. එහෙත් පාසල් වසා දමා තිබිය යුතුයි. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනද තෙවැනි අධීර තුළ වසා දමා තිබිය යුතුයි. අවන්හල් ටේක්අවේ ඩිලිවරි සහ මත් පැන් අලවිසැල් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි. කැසිනෝ රාත්‍රී සමාජශාලා වසා දමා තිබිය යුතුයි. ඔට්ටු දමන ස්ථාන ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක සුළු ධාරිතාවයකින් උපරිම 50%කට අනුව අවසර ලැබෙනවා. ස්පා කොරෝනා තත්ත්වයේ තෙවැනි අධීර තුළ එනම් මෙවැනි තත්ත්වයක් තුළ වසා දමා තිබිය යුතුයි. නවතැන් සපයන ස්ථාන වසා දමා තිබිය යුතුයි. හෝටල් සහ විවේකාගාර ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක මුළු ධාරිතාවෙන් උපරිම 50%කට අනුව අවසර ලැබෙනවා. බොහෝ දේ තුල තිබුණ නිසා සහ අඩුවක් නැතුව හැමදේම තිබුණ නිසා කියන්න දෙයක් නෑ ඒ ගැන. ඒ අනුව අපි කටයුතු කරමු. පරිස්සමෙන් සතුටින් ඉන්න ඔබට වාසනාව ලැබේවා. යලි හෙට හමු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.